ආයුබෝවන් අපි මේ වෙනකොට 2021 තීරි පන්තියේ පාඩම් බහුතරයක් අපි පන්තියේදී සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට එතන අපි PO පාඩම් ගත්තට පස්සේ 12 ශ්‍රේණිය සියලුම PO කොටස් අපි සාකච්ඡා කරලා ඒ පාඩම් අවසන් කරලා තියෙන්නේ. අපිට එතකොට 13 වසර PO කොටස් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම ඇප්ලයිඩ් පාඩම් ගත්තට පස්සේ අපි 12 වසර තව පාඩම් දෙකක් තියෙනවා. ඝර්ෂණය සහ සාපේක්ෂ ප්‍රවේගී කියන පාඩම් දෙක. ඒ වගේම 13 වසර පරිණිවාරයෙන් අපි සම්මිකල දඬු සහ බෝ අංකණය කියන පාඩම් දෙක අවසන් කරලා තිනවා. ඒකේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒතකොට 13 වසර පාඩම් දෙකක් අවසන් කරලා තියෙන්නේ ඇප්ලයිඩ් වල. ඒ වගේම 13 වසර තව තියෙන්නේ ඇප්ලයිඩ් වල අවසන් කිරීමේ පාඩම් දෙකයි. වෘත්ත චලිතය පාඩම සහ තවත් කාර්ය ශක්තිය ශ්‍රමතාවය කියන පාඩම. අපි එහෙමනම් මේ සම්දිකල දඬු කියන පාඩමේ ටිකක් සංකීර්ණ ගැටලු කිහිපයක් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ඉතුරු පාඩම් සියල්ලම අපිට කරගෙන යන්න වෙන්නේ. ඇත්තටම අපිට පන්ති පවත්වන්න තියෙන කාලයක් ගැන අපිට කතා කරගන්න බෑ මේ තියෙන තත්ත්වයත් එක්ක. ඒ නිසා අපි පාඩම් සියල්ලම අවසන් කරන්නත් ඕන. ඒ නිසා මම මේ මාසයේ සිට පටන් ගන්නවා අපිට 13 වසර පළවෙනි තියෙන PO පාඩම අනුකලනය පාඩම සහ තවත් ඇප්ලයිඩ් පාඩම. ඒ වගේම අපිට තව ඉතුරුලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ පාඩම් කීපෙ මම සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. සම්දිකල දඬු පාඩම ගත්තට පස්සේ සම්දිකල දඬු පාඩමේ අපි තියරි කොටස් ටික කතා කරලා අවසන්. එහෙනම් අපිට තියෙන්නේ සම්දිකල දඬු පාඩමේ ප්‍රශ්නත් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ටික සංකීර්ණ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. 26 වෙනි ගාන කියලා තියෙනවා AB BC CD DA සමාන ඒකාකාර දඬු හතරක් නිදහස් ලෙස සම්දික ඇත්තේ ABCD සමචතුරස්‍රයක් සෑදෙන පරිදිය. පද්ධතිය A ලක්ෂයෙන් නෙල්ලා තිබේ. එතකොට මේ සමචතුරස්‍රයක් හැදෙන විදිහ මේක නිර්මාණය කරලා තියෙන්නේ පද්ධතිය A ලක්ෂයෙන් නෙල්ලලා තියෙනවා. right. අපි මේ දල රූප සටහනක් ඇඳගන්නේ A වලින් එල්ලලා තියෙනවා. ආතතියක් තියෙනවා. A ලක්ෂයෙන් එල්ලලා තියෙනවා. ආතතිය මම T dash කියලා ගන්නවා. A B C D. right. එතකොට අපි දන්නවා මේක මේ නිදහස් ලෙස සංදි කරලා තියෙනවා. ඒ කියන්නේ සුමටව සංදි කරලා තියෙනවා. ඒක සුමටව සංදි කරපු එක එල්ලපු ගමන් මේක මේ සංදි සුමට නිසා මේක තනි රේඛාවක් විදිහට පිහිටනවා. එතකොට මේක වළක්වා ගන්න මේගොල්ලෝ කරලා තියෙන්නේ සමචතුරස්‍ර හැඩේ පවත්වා ගන්නේ AB හිත් BC හිත් මැද ලක්ෂ්‍ය ආකරන අභිතන්‍ය තන්තුවක් මගිනි. AB හිත් BC හිත් මැද ලක්ෂ්‍ය ආකරන මේක මැද ලක්ෂ්‍ය ආකරන අභිතන්‍ය තන්තුවක්. ඒ කියන්නේ හැදෙන්නේ නැති තන්තුවක් භාවිත කරලා තමයි මේකේ සමචතුරස්‍ර හැඩේ පවත්වාගෙන තියෙන්නේ. right. එක් දණ්ඩේ බර W නම් මේගොල්ලෝ අහනවා C හි ප්‍රතික්‍රියාව සිරසට මෙච්චර කෝණයක් ආන්තර දිශාවට මෙච්චර විශාලත්වයකින්. එතකොට C ගේ ප්‍රතික්‍රියාව අහනවා යාගේ විශාලත්වය. තහනවා එන C සංදි අපිට විසන්දි කරන්න වෙනවා. අපිට බලගමන් තේරෙනවා මේක සමමිතික නෑ කියලා. එතකොට සමමිතික නැති නිසා අපිට මෙතන y බිඳුවයි කියලා ගන්න හැකියාවක් නෑ. ඊට පස්සේ D ගේ ප්‍රතික්‍රියාව තිරසට මෙච්චරක් බව. ඒ කියන්නේ D ගේ ප්‍රතික්‍රියාව තහනවා වෙයි. D ගේ ප්‍රතික්‍රියාව ගැන මේගොල්ලෝ කියනකොට විශේෂයෙන් කියනවා D ගේ ප්‍රතික්‍රියාව තිරස් දිශාවට මෙච්චර බව. ඒ කියන්නේ D වල සිරස් සංරචකයේ බිඳුවක් වෙලා තියෙනවා එහෙනම්. right. තන්තුවේ ආතතිය මේ බව. right. මේ තන්තුවේ ආතතියක් තහනවා. එතකොට අපිට දැන් CD විසන්ධි කරගන්න වෙනවා. ඒ වගේම තන්තුවේ ආතතියක් දාලා තියෙනවා. ඊළඟ ආය අහනවා මේගොල්ලෝ B ප්‍රතික්‍රියාව මෙච්චර කෝණකින් නාන දිශාවක මෙච්චර විශාලත්වයක යුතු බවක් පෙන්වනවා. එතකොට B විසන්ධි කරන්න වෙනවා. එහෙනම් මේ ගාන අපි නැවත ඇඳ ගන්න ඕන BCD කියන ලක්ෂ්‍ය සියල්ලම විසන්ධි කළා. මොකද මේ ගානේ ඒ හැම එකකම ප්‍රතික්‍රියා සහ දිශාවල් අහන නිසා. හරි. එහෙනම් අපි මේ බල රූප සරණ විසන්ධි කරලා ඇඳගමු. එතකොට අපි තීරණය කරා මේ ගානේ මේ BCD කියන සියලුම ලක්ෂ්‍ය විසන්ධි කරන්න ඕන. ඒ වගේම මේ තන්තුව දෙන විසන්ධි වෙනවා. හරි. එහෙනම් අපි මේකේ බල ලකුණු කරගමු. හරි. මම C විසන්ධි කරන්න ඕන. මෙතන විසන්ධි කරා. D විසන්ධි කරන්න ඕන. විසන්ධි කරගත්තා. B විසන්ධි කරන්න ඕන. විසන්ධි කරා. right. දැන් අපිට බල ලකුණු කරන්න පුළුවන් මේ සංධිවලදී ඇති වෙන බල එකිනෙකට විරුද්ධ දිශාවල. right. මෙතන මේ ගානේ අපිට නැත්නම් අපිට පුළුවන් ගාන ටික හොඳට පොඩ්ඩක් සලකා බලලා ඉඳගන්න
බල ඒ කියන්නේ අපි ලකුණු කරන බල හරියටම ධන වෙන විදිහට ලකුණු කරන්න පුළුවන්. එහෙම ලකුණු කරන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරි අපි එහෙම බැලුවොත් එහෙම මේගොල්ලෝ ගානේ පොඩි ඉගියක් තියලා තිනවා මෙතන D වල ප්‍රතික්‍රියාව තිරසක් තියෙන කියලා. ඒ කියන්නේ මගේ සිරස් සංරචකේ බිඳුවක් වෙලා තියෙනවා. එහෙමනම් අනිවාර්යෙන් මේ CD දණ්ඩේ මේ W නවත්තන්න වෙන්නේ මෙතන තියෙන සිරස් සංරචකයේ විතරයි. එහෙමනම් මෙතන y අගේ ගත්තොත් y ඉහළට තියෙන්න ඕන. එහෙනම් මේ පැත්තෙන් y පහළට තියෙන්න ඕන. right. එහෙනම් ඒ විදිහ තීරණය කරලා මෙතන y ඉහළට තියෙන්නේ මෙතන y පහළට තියෙන්නේ. හරි. ඊළඟට මෙතන තියෙන x සංරචකයක් විතරයි. මෙතන තියෙන y ශුන්‍ය වෙනවා. ඒතකොට x සංරචකයෙන් විතරයි මේ c වටා ගුණ ගත්තොත් එහෙම c වටා ගුණ ගත්තොත් මේ w ගේ මේ පැත්තට කරපුණා ඒක නවත්තන්න තියෙන්නේ x විතරයි. එහෙනම් x අනිවාර්යයෙන්ම මේ දිශාවට තියෙන්න ඕන. එහෙමනම් මට පුළුවන් මෙතන x සංරචකය මේ පැත්තට ලකුණු කරන්න. ඒතකොට මෙතන x සංරචකය ඊට විරුද්ධ දිශාවට ලකුණු කරනවා. ඒතකොට මෙතන තිබ්බොත් මෙතන xy ලකුණු කරනවා මෙතනත් xy වෙන්න බෑ. ඒ නිසා මම මේක ගන්නවා x1 කියලා. right. එතකොට මෙතන අනිත් එක y වෙන්නේ නැති නිසා y මොන දිශාවට තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. y1 හරි. එතකොට මේ x තිරසක මෙහෙට තියෙන නිසා මේ දණ්ඩේ සමතුලිතතාවය ගත්තොත් මෙයා නවත්තන්න මේ x අනිවාර්යයෙන්ම මේ දිශාවට තියෙන්න ඕන. එහෙනම් අපිට පුළුවන් මෙතන x වලගේ මේ දිශාවට ලකුණු කරන්න. එතකොට මෙතන x වලගේ මේ දිශාවට එනවා. එහෙනම් x මෙතෙන්දී ළමයි දැන් අපිට මේ ගාන දිහා බැලුවට පස්සේ තේරෙනවා CD දණ්ඩේ සමතුලිතතාවය ගත්තොත් මේ x මේ x ට සමානයි. ඒ කියන්නේ x සමානයි x එකට. එතකොට මෙතනත් x මෙතනත් x කියලා දැම්මා කියලා ඒක වැරද්දක් නැහැ. හරි. එතකොට මෙතනත් ඒ වගේම බල එනවා. මෙතන බලත් අපි ලකුණු කරගමු. එතකොට මෙතන බලනවා මේ y දෙකම පහළට තියෙන්නේ. එහෙමනම් මෙතන w පහළට ඒ වුණාට මෙතන t එකක් එනවා. t ආතතියක් එනවා ඉහළට. මෙතනිනුත් ආතතියක් එනවා t පහළට. එතකොට මේ ආතති දෙක මේක සිරස් දෙක අතර තියෙන නිසා අපිට y ගේ දිශාව හරියටම තීරණය කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි මෙතන xy දෙක අපි කැමති විදිහට ලකුණු කරලා ගමු. ඒක ධන වින මාරුලා එන්න පුළුවන්. y2 කියලා ගන්නම්. x අරගෙනොත් x දෙක. එතකොට මෙතන x එක මේ දිශාවට තියෙන. එහෙනම් මේක ආයේ තිරසට බල නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන x මේ දිශාවට තියෙන්න ඕන. එහෙනම් මෙතන x මේ දිශාවට ලකුණු x මේ දිශාවට ලකුණු. ඒක මම x2 කියලා ගන්නවා. අපි මෙහෙම බල සලකා බලන්න නැතුව ලකුණු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අපිට ඒක ඍණ විදියට එනවා. එතකොට අපි දන්නවා ඇත්තටම බලය ක්‍රියා කරන දිශාව කොහෙද කියලා. නැත්තම් මේ විදිහට අපි හිතලා බලලා දාන්නත් පුළුවන්. හරි. එතකොට මේ ගාන අපි කෝණ ගත්තොත් එහෙම මේක සමචතුරස්‍රයක් නිසා ඕනම කෝණයක් අංශක 90යි. එතකොට මේ දණ්ඩු වල දිග දිග නැහැ. අපි දිග ගමු. ඒ කියලා ගමු. right. එහෙමනම් බලමු දැන් මේ ගාන හදන්න. එතකොට මේගොල්ලෝ මුලින්ම කතා කරලා තියෙන්නේ C ලක්ෂය ගැන. C ලක්ෂයේ ප්‍රතික්‍රියාවේ දිශාවත් විශාලත්වයත් ආලා තියෙනවා. එතකොට C හොයන්නේ කොහොමද කියන එක බලන්න ඕන. එතකොට C වල xy දෙන්නෙක් ඉන්නවා. එතකොට මේක සමමිතික නොවන නිසා මෙතන y ශූන්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් d වටා ගුණයක් ගන්න CD සමතුලිතතාවයට. එතකොට මේ බලමුකුත් වෙන්නේ C වල xy අතර සම්බන්ධයක් එනවා. ඒ වගේම අපිට ආයෙ පුළුවන් මේක ගන්න BC සමතුලිතතාවයට b වටා. එහෙම ගත්තොත් අපිට xy එකම නොදන්නා t නැවත ගන්නට එකතු වෙනවා. එතකොට අපිට පද තුනක් වෙනවා. එතකොට අපිට තුනක් හොයන්න වෙනවා. එහෙම නැත්නම් t නැති විදිහට මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් නම් අපිට තව xy විතරක් තියෙන සම්බන්ධයක් ගන්න පුළුවන් නම් එතනින් xy දෙක විසඳලා ගන්න හැකියාවක් තියෙනවා. අපිට t නැති වෙන්න ගන්න පුළුවන් නම් ABC සමතුලිතතාවයට a වටා ගුණයක් ගත්තොත් එහෙම මේ කොටස සංදි වෙනවා. සංදි වුණ ගමන් මේ බල ටිකක් දෙන්නේ නැහැ. ඒ වගේම t එන්නේත් නැහැ. එහෙමනම් ABC සමතුලිතතාවයට a වටා ගුණයක් ගත්තොත් නැවත xy කියන සම්බන්ධයක් එන්නේ. ඒ වගේම මෙතන තව ඊට වඩා ලොකු අපිට පොඩි වාසියක් එනවා. ඒ මොකද්ද? ABC සමතුලිතතාවයට a වටා ගුණයක් ගන්නකොට අපි දන්නවා මේ y කියන්නේ a ලක්ෂය හරහා. එහෙනම් මේ y එන්නේත් නැහැ ගන්න. එතකොට අපිට කෙලින්ම x වලට උත්තරයක් එනවා. එහෙනම් අපිට පුළුවන් මුලින්ම ABC සමතුලිතතාවයට a වටා ගුණයක් කරගෙන මේ x හොයාගන්න. ඊළඟට පුළුවන් CB සමතුලිතතාවයට d වටා ගුණයක් කරගෙන y හොයාගන්න. එතකොට අපේ C සත්‍යයේ ප්‍රතික්‍රියා සියල්ලම හොයලා ඉවරයි.
ඊළඟට මේගොල්ලෝ දෙවෙනි කොටසින් කතා කරනවා D ප්‍රතික්‍රියාව. තිරසට මෙච්චර විශාලත්වයකින් තියෙන බව පෙන්වන්න කියලා අගයක් දීලා තියෙනවා. ඒතකොට D ගේ ප්‍රතික්‍රියාව හොයන්න අපිට කරන්න පුළුවන්. දැන් මේ බලයන් දෙකම දන්න නිසා අපිට පුළුවන් මේ පද්ධති සමතුලිතතාවය තිරස් බල සලකලා D වල ප්‍රතික්‍රියාව හොයන්න. ඒතකොට D ගේ ප්‍රතික්‍රියාව තිරස් සංගසිකක් බව විතරක් තියෙන නිසා y එක බිඳුවක් වුණා. නේද? ඒතකොට මෙතන මේ y අගය ඇත්තම w ට සමාන වෙන්න ඕනේ නේද? ඒතකොට අපි දාන්න හදාගෙන යනකොට අපි දන්නවා අපිට අවබෝධයක් තියෙනවා මේවා මේ අගයන් එන්න ඕනේ කියන එක අපිට හිතන්න පුළුවන් ගාන තියෙන උත්තරත් එක්ක. හරි. එතකොට අපේ D වල ප්‍රතික්‍රියාවත් හරි. ඊළඟට මේගොල්ලෝ ඊළඟ කොටසදී අහනවා තන්ති ආතතිය. දැන් එහෙනම් අපිට තන්ති ආතතිය හොයන්න පුළුවන්. අපිට පුළුවන් BC සමතුලිතතාවයට B වටා ගුණයක් ගන්න. එතකොට B වටා ගුණයක් ගද්දී අපිට XY දෙක දන්නවා නොදන්නා T යගේ එනවා. එතකොට තන්ති ආතතියත් හොයාගන්න පුළුවන්. ඊළඟ අන්තිමට අහලා තියෙනවා මේගොල්ලෝ B ගේ ප්‍රතික්‍රියාව සහ එහි දිශාව ගැන අහලා තියෙනවා. දැන් අපි පුළුවන් මේ ඉතුරු සියල්ල හොයලා තියෙන නිසා B ගේ ප්‍රතික්‍රියාව ගන්න. ඒක හොයනකොට ඇත්තටම අපිට ගුණ ගන්න වැඩි කාලයක් ගත වෙන සහ වර්ධිත දින හැකියාව වැඩි නිසා අපිට කෙලින්ම ගන්න පුළුවන් C සංදියේ C වල මේ බල සියල්ලම හොයලා තියෙන නිසා BC සමතුලිතතාවයට තිරස් බල විභේදනය කරලා B වල ප්‍රතික්‍රියා සොයලා ගන්න. එහෙනම් මේ තමයි ගාන හදන්න ඕන ක්‍රමය. right. එතකොට මේක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි ඕනම ගානක් සංධිකල දඬු වගේ ඒ කියන්නේ ඇප්ලයිඩ් වල බොහෝ විට උඟක් ගණන් හදනකොට අපිට රූප සරණ ඇඳගත්තට පස්සේ අපිට ගාන හදන්න යන පාර තීරණය කර ගන්න පුළුවන්. අන්න ඒක අපි අනිවාර්යෙන් තීරණය කරලා බලලා තමයි අපි ගාන්න යන්න ඕනේ. මොකද ඒක ඊට වැදගත් වෙනවා. මේ අපිට විභාග ගානක් අලුතෙන්ම හදන්න වෙන ගානකදී අපි ගාන ඇඳලා බලලා ඒක තීරණය කරලා තමයි ගාන්න යන්න ඕනේ. ඒකට ඒක අපි මුලින් ඉඳලා පුහුණු කරගෙන ගියොත් එහෙනම් අපිට ඒක වැඩි වඩාත් දේශීයෙන් කරගෙන යන්න හැකියාවක් තියෙනවා. right. එහෙනම් අපි බලමු ගාන කොහොමද හදන්නේ කියන්නේ. එහෙනම් අපි මුලින් තීරණය කරපරිදි A B C සමතුලිතතාවයට A වටා ගුණයක් ගමු. right. A වටා මම x හොයාගන්න බලාපොරොත්තු වෙන x ධන වෙන්න මේ දිශාවට යනවා. ගුණ සලකා. right. එතකොට අපි මුලින්ම x එක්කම ගමු. A වටා ගුණ ගන්න නිසා ඒත් එක්ක තියෙන කෝණය තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට මෙතන අපි දන්නවා මේක සමචතුරස්‍රයක් නිසා මේක අංශක 45ක් එනවා. right. එහෙනම් අපි බලමු x ගෙන් මගේ ධන දිශාවට එන්නේ x වාරයක් මේකට තියෙන ලම්බ දුර. ලම්බ දුර ගත්තොත් එහෙම මෙතෙන්ද තියෙනවා L 2L cos 45. මෙතනත් 2L cos 45. එහෙනම් ඔක්කොම 4L cos 45ක් තියෙනවා. y එන්නේ y a ලක්ෂය හරහා යන්නේ. t එන්නේ t මේ දෙක සම්බන්ධ වෙලා තියෙන නිසා මේ t මේ t කැපිලා යනවා. ඒ වගේම b වල ප්‍රතික්‍රියාවක් නැහැ මේ දෙක සම්බන්ධ වෙලා තියෙන abc කියලා ගත්තා පස්සේ. ආයෙ එන්නේ මේ w කින් විතරයි. එතකොට w දෙකම තියෙනවා. එතකොට w දෙකම එකම රේඛාවේ තියෙන නිසා අපිට 2w කියලා එක ගන්න පුළුවන්. එතකොට ඒ w කින් අනිත් පැත්තට ගුණ ඇති කරන්නේ. එහෙමනම් ඒක අපිට ඍණ 2w වාරයක් w තියෙන ලම්බ දුර. එතකොට w තියෙන ලම්බ දුර වෙන්නේ මෙන්න මේ දුර. එතකොට l sin 45යි. ආය බලන්නේ. එහෙමනම් මේක සමානයි බිඳුවක් වෙනවා. එහෙමනම් අපිට එනවා cos 45ට sin 45 කැපෙනවා. අගයන් දෙකම සමාන නිසා l ට l කැපිලා යනවා. එහෙමනම් අපිට එනවා 4x සමානයි 2w. එහෙමනම් අපිට x ගේ අගය එනවා w බෙදීම 2. එතකොට අපි කලින් දන්නවා මේ x වලට එන උත්තරේමයි මෙතන x එකට එන්නත් ඕන. එතකොට මේගොල්ලෝ කියනවා d ගේ ප්‍රතික්‍රියාව තිරසට w බෙදීම 2යි කියලා. එහෙමනම් අපේ උත්තරේ හරි කියන එක අපිට මෙතෙන්දී තීරණය කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟට ගමු CD සමතුලිතතාවයට d වටා ගුණයක් ගත්තොත් අපිට y ගේ හොයාගන්න පුළුවන්. එහෙනම් d වටා මම ගන්නවා y ධන වෙන පැත්තට. එතකොට මුලින්ම අපිට හොයන්න තියෙන්නේ y නිසා අපි y ගමු. එතකොට
d එක්ක තියෙන කෝණය අපි ලකුණු කරගන්නේ d වටා ගුණ ගන්න නිසා අංශක 45යි. එහෙනම් අපිට නම් y වාරයක් d ට තියෙන y ට තියෙන ලම්බ දුර. ලම්බ දුර අපිට එනවා මේ දුර. එතකොට 2l cos 45යි. wx තියෙනවා ඊළඟට x කියන්නේ x ගෙන් අපි අනෙක් පැත්තට කෝණය එන්නේ ඍණ පැත්තට ඍණ x වාරයක් x ට තියෙනවා ලම්බ දුර මේ දුර. එතකොට 2l sin 45යි. මේක cos 45 කියලා ගන්නත් පුළුවන් මේ කෝණය 45 කියලා ගත්තොත් එහෙම. මම සම්පූර්ණයෙන්ම මේ කෝණයත් එක්ක තමයි ගාන හදාගෙන යන්නේ. හරි. එතකොට y කිනුත් අපිට තියෙන ඍණ දිශාවට ගුණයක් ඇති කරන්නේ ඍණ y w ගෙන්. එතකොට w වාරයක් w ට තියෙන ලම්බ දුර තියෙනවා l cos 45. සමාන බිඳුව. හරි. එහෙනම් අපිට cos 45 sin 45 අගය සමාන නිසා ඒ සියල්ලම කැපිලා යනවා. ඒ වගේම l අගය l කැපිලා යනවා. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ 2y ඍණ 2x x වගේ අපි ගොල්ලෝ දෙනවා w බෙදීම 2යි කියලා. ඍණ w සමානයි බිඳුවයි. එහෙනම් මෙතනින් දෙකට දෙකක් කැපිලා ගියාම 2w එකක් වෙනවා. 2w එහා පැත්තට ගියාම ඍණ 2w ධන 2w වෙනවා. 2y සමානයි 2w. එහෙනම් y ගියාගේ අපිට එනවා w. අපෙන් අහනවා මේගොල්ලෝ c ගේ ප්‍රතික්‍රියාව සිරසට දරන ආනතියක් තමයි අහන්න තියෙන්නේ. හරි. එතකොට c ගේ ප්‍රතික්‍රියාව BC දණ්ඩෙන් CD දණ්ඩ මතද CD දණ්ඩෙන් BC දණ්ඩ මතද කියලා විශේෂත්වයක් කරලා නැහැ. එහෙනම් අපිට මේ දෙකෙන් කැමති ප්‍රතික්‍රියාවක් ලකුණු කරගන්න පුළුවන්. දෙකම ධන විදිහට ආපු නිසා අපි ඒ දිශාවල වලටම ලකුණු කරගමු. රයිට්. එහෙනම් මම ගන්නවා y අපිට සිරසට y ලකුණු කරන්න පුළුවන්. තිරසට x බලය ලකුණු කරන්න පුළුවන්. එහෙනම් මෙයාගේ ප්‍රතික්‍රියාව වෙනවා මේ දිශාවට. අපි r කියලා දාමු. අහන්නේ සිරස සමග සාධන කෝණය මම මේක θ කියලා ගන්නවා. එහෙනම් අපිට tan θ හොයාගන්න පුළුවන්. tan θ ගත්තොත් අපිට එනවා θ ට සම්මුඛ පාදයේ x වෙනවා y බද්ධ පාදයේ. එහෙනම් අපි xy දෙක හොයලා තියෙන්නේ x සමානයි w බෙදීම 2යි. බෙදීම y කියන්නේ w සුළු වෙලා යනවා. එහෙනම් අපිට θ සමාන වෙනවා tan inverse භාගය. ඒ වගේම ප්‍රතික්‍රියා විශාලත්වයක් දානවා. එහෙනම් අපිට r යගේ හොයන්න පුළුවන්. r සමානයි x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය. x අපි w බෙදීම 2යි කියලා හොයාගෙන තිනවා. ඒතකොට w බෙදීම 2 වර්ගය ධන y වලගේ w කියලා හොයාගෙන තිනවා y වර්ගයේ වර්ගමූලය. එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් w වර්ගයක් පිටට. ඒතකොට වර්ගමූල ලකුණෙන් w වර්ගයක් පිටට එනකොට ඒක නැවත w වෙලා එනවා. එහෙනම් වර්ගමූල ඇතුලේ භාගයේ වර්ගය 4න් 1යි ධන 1යි. එහෙනම් අපිට ප්‍රතික්‍රියාව වෙනවා 4න් 1 ධන 1. ඒතකොට 4යි 1යි 5යි වර්ගමූල 5 බෙදීම 4 4 වර්ගමූලය 2යි w. එහෙනම් අපිට c සංදි ප්‍රතික්‍රියාව සිරසට දාන නානතිය c සංදි ප්‍රතික්‍රියාව විශාලත්වයක් දාවා. දැන් අපි d සංදි ප්‍රතික්‍රියාව අහලා තිනවා. d සංදි ප්‍රතික්‍රියාවෙන් අහලා තින්නේ d සංදි ප්‍රතික්‍රියාව තිරසට w බෙදීම 2ක් බව පෙන්වන්න කියලා. right. එහෙනම් අපි දන්නවා d සංදියේ සිරස් සංරචකයේ බිඳුවක් වෙන්න ඕන. එහෙනම් අපිට පුළුවන් c සංදි ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් හොයලා තියෙන නිසා cd සමතුලිතතාවයට සිරස් තිරස් වල සලකන්න. එහෙනම් අපි ගමු cd සමතුලිතතාවයට සිරස් බල සලකා. right. එතකොට cd සමතුලිතතාවයට සිරස් බල ගත්තොත් එහෙම සිරසට තියෙනවා y w පහළ තියෙනවා ඍණ w එකක් තියෙනවා. ඒ වගේම y එකක් ඒකත් පහළ තියෙන එකත් ඍණ y එකක් තියෙනවා. සමානයි බිඳුවයි. එහෙනම් අපි y ගේ අගය හොයාගෙන තියෙනවා w කියලා. එහෙනම් අපිට එනවා w ඍණ w සමානයි y එක කියලා අනිත් පැත්තට ගියා. එහෙනම් y එකේ අගය අපිට එනවා බිඳුවක් කියලා. මේක අපි ඇත්තටම බිඳුවක් වෙන්න ඕන කියලා කලින් දැනගෙන හිටපු දෙයක්. ඒතකොට අපි මුලින්ම තීරණයක් කරා x එකේ අගය හොයන විදිය. එහෙනම් අපිට පුළුවන්
CD සමතුලිතතාවයට තිරස් බල සලකනවා. එහෙනම් CD සමතුලිතතාවයට තිරස් බල ගත්තොත් මේ පැත්තට තියෙනවා x1 අනිත් පැත්තට x තියෙනවා සමානයි බිඳුවයි. එහෙනම් අපිට එනවා x1 අගය සමානයි x කියලා. x යට අපි හොයලා තියෙනවා x සමානයි w බෙදීම 2යි. එහෙනම් x1 සමානයි w බෙදීම 2යි. එතකොට මේගොල්ලෝ ගානේ පැහැදිලිවම කියලා තියෙනවා D ප්‍රතික්‍රියාව තිරසට මෙච්චර විශාලත්වයක යුතු බව පෙන්වන්න. එහෙනම් සිරස් සංරචකයේ බිඳුවයි කියලා ආවා. එහෙනම් අපිට කියන්න පුළුවන් D ප්‍රතික්‍රියාව තිරසට W බෙදීම 2යි. ඊළඟට අපෙන් අහලා තියෙනවා තන්තුවේ ආතතිය. එහෙනම් තන්තුවේ ආතතිය ගන්න අපිට පුළුවන් BC දණ්ඩේ සමතුලිතතාවයට B වටා ගුණයක් ගන්න. right. අපි නයි ගමු. BC සමතුලිතතාවයට B වටා ගුණ සලකනවා. හරි. එහෙනම් B වටා ගුණයක් ගන්නකොට B ත් එක්ක තියෙන කෝණයක් අවශ්‍ය වෙනවා. එහෙනම් මෙතන කෝණය අංශක 45ක් වෙනවා. අපිට අවශ්‍ය T නිසා T මම මුලින්ම ලියන්න. T වාරයක් T ට තියෙන ලම්බ දුර එනවා L cos 45යි. ඊළඟට xy දෙකෙන් තියෙනවා w ගෙන් තියෙනවා. right. මම ගන්නවා y ට තියෙන ලම්බ දුර තියෙනවා y වාරයක් 2l cos 45. ඒක ඍණ පැත්තට. ඒතකොට ඍණ y වාරයක් 2l cos 45යි. x ගෙන් ඒ දිශාවටම ගුණය එන්නේ. ඒ කියන්නේ ඍණ ගුණයක්. x වාරයක් x ට තියෙන ලම්බ දුර තියෙනවා 2l sin 45. ඍණ x වාරයක් 2l sin 45යි. ඊළඟට w ගෙන් තියෙනවා w විරුද්ධ ඍණ පැත්තට w වාරයක් l cos 45. ඍණ w වාරයක් l cos 45 සමානයි බිඳුවයි. එහෙනම් cos 45 sin 45 හැම එකකම තියෙනවා අගේ සමාන නිසා cos 45 cos 45 sin 45 cos 45 කැපිලා යනවා. ඒ වගේම l තියෙනවා කොටම පොදුවේ l කැපිලා යනවා. right. එහෙනම් අපිට සුළු නාග එනවා t ඍණ 2w 2y y කියගේ තියෙනවා w ඍණ 2x x කියගේ අපි හොයාගෙන තියෙනවා w බෙදීම 2ක්. ඍණ w සමානයි බිඳුවයි. එහෙනම් දෙකට දෙක කැපිලා යනවා. එතකොට මේ පැත්ත ඉතුරු වෙනවා 2w ඍණ w කියන්නේ ඍණ 4w. එහෙනම් t කියගේ අපිට එනවා t සමානයි 4w. අවසාන කොටසේදී අහලා තියෙනවා මේ b වල ප්‍රතික්‍රියාව. එතකොට අපිට b වල ප්‍රතික්‍රියාව වෙන එක තරම් ලේසි ක්‍රියාවක්. මොකද C සංදියේ ප්‍රතික්‍රියා T හොයලා තියෙන්නේ. එහෙනම් අපිට ලේසියෙන්ම හොයන්න දෙන්නේ BC දණ්ඩේ සමතුලිතතාවයට සිරස් හා තිරස් බල සලකා. හරි. එහෙනම් අපි ගමු BC සමතුලිතතාවයට. තිරස් බල සලකා. right. BC සමතුලිතතාවයට තිරස් බල ගත්තොත් එහෙනම් අපිට x2 තියෙනවා. x2 ආය අනිත් පැත්තට ඍණ x තියෙනවා. සමානයි බිඳුවයි. එහෙනම් අපිට x2 යගේ එනවා x කියලා. x2 x වලගේ අපි දන්නවා w බෙදීම 2යි. එහෙනම් තිරස් සංරචකය අපිට ආව w බෙදීම 2යි කියලා. right. ඒ වගේම අපිට ගන්න පුළුවන් සිරස් බල සලකා. සිරස් බල ගත්තොත් අපි y දෙක පහළට ලකුණු කරලා තියෙන නිසා මම පහළට බල ගන්නවා.
සිරස් බලසලතා. එතකොට y2 පහළට තියෙන්නේ y2 t ඉහළට තියෙන්නේ. ඍණ t. ඒ වගේම w තියෙනවා පහළට y තියෙනවා පහළට. ඍණ ධන w ධන y සමානයි 0යි. හරි. එහෙමනම් අපිට පුළුවන් y2 යගේ හොයාගන්න y2 ඍණ t වලගේ අපි හොයාගෙන තියෙනවා 4යි w කියලා. 4යි w ධන w ධන y y යගේ අපි හොයාගෙන තියෙනවා w කියලා. සමානයි 0යි. එහෙනම් මෙතන ඍණ 2යි w වෙනවා. එහෙනම් y2 යගේ අපිට වෙනවා ධන 2ක් w කියලා. b ගේ ප්‍රතික්‍රියාව. අපි b ගේ ප්‍රතික්‍රියාව ලකුණු කරගමු. තිරසට x 2යි y 2යි. ප්‍රතික්‍රියාව ගන්නවා r dash කියලා. ප්‍රතික්‍රියාව සිරසත් සමග සාධන කෝණය තමයි අහලා තියෙන්නේ. ඒක මම ඇල්ෆා කියලා ගන්නවා. හරි. එහෙනම් අපි ඒ අගයන් දෙක පොඩ්ඩක් බලමු. ප්‍රතික්‍රියාව සිරසත් සමග සාධන කෝණය tan alpha ගත්තොත් අපිට එනවා tan alpha ගන්නේ සම්මුඛ පාදය x2 බෙදීම බද්ධ පාදය y2. x2 කියන්නේ w බෙදීම 2යි බෙදීම 2යි w කැපෙනවා මේක බෙදීම 2 නිසා එකත් ඇට වෙනවා. එහෙනම් අපිට එනවා tan alpha ගන්නේ 4න් 1. එහෙනම් alpha අපිට ගන්න පුළුවන් alpha සමානයි tan inverse 4න් 1. හරි. ඊළඟට ප්‍රතික්‍රියාව r dash අපි ගන්න පුළුවන් x2 වර්ගය ධන y2 වර්ගයේ වර්ගමූලය. x2 අපිට ආවා w බෙදීම 2යි w බෙදීම 2 වර්ගය ධන y2 2යි w ඒ වර්ගයේ වර්ගමූලය. එවනම් මේ දෙකම w පොදුයි w පිටර ගත්තොත් w වර්ගයක් වෙනවා. ඒක වර්ගමූල ලකුණකින් ඉදිරියදී ආව නැවතත් w වලට වෙනවා. එවනම් භාගී තුනේ භාගයේ වර්ගය 4න් 1යි ධන 2 වර්ගය 4යි. එවනම් අපිට එනවා පොදු හරය 4 ගත්තොත් 4 × 4 16 16 1යි 17යි 17 වර්ගමූලය. එවනම් වර්ගමූල 17යි w බෙදීම වර්ගමූල 4 ඒ කියන්නේ 2යි. එවනම් මේගොල්ලෝ මේ පෙන්වන්න කියලා තියෙන සිරස් සමග කෝණය ප්‍රතික්‍රියා විශාලත්වය ආවා. ටියුට් එකේ 30 වෙනි ගාන 2003 විභාග ගැටලුව. මේ ගැටලුව ගත්ත පස්සේ මේක පොඩ්ඩක් වෙනස් ගැටලුවක්. මොකද අපි හැම වෙලාවෙම කතා කරලා තියෙන්නේ ෂඩාශ්‍ර, සමචතුරාශ්‍ර, සමාන්තරාශ්‍ර වගේ දේවල්. ඒතකොට මේකේ තියෙන්නේ පංචාශ්‍රයක්. ඒතකොට අපිට එතන තියෙන වෙනස තමයි මේකේ කෝණ පොඩි අපිට කෝණ වල පොඩි ගැටලුවක් එනවා. රයිට්. අපි එහෙනම් ගාන බලමු. එක එක බර W සමාන ඒකාකාර දඬු 5 A B C D E සවිධි පංචාශ්‍රයක් සෑදෙන පරිදි ඒවායේ කෙළවර වලදී නිදහස් ලෙස සන්ධි කර ඇත. CD තිරස්තලයක නිසලව තිබෙන පරිදි පංචාශ්‍රයේ සිරස්තලයක තබා ඇති අතර සවිධි පංචාශ්‍රයේ හැඩය පවත්වා ගන්න ලබන්නේ BC සහ DE දඬුවල මධ්‍ය ලක්ෂ්‍ය ආකරන සැහැල්ලු දණ්ඩක් මගිනි. right. එහෙනම් මේ පංචාශ්‍රයේ CD තිරස්තලයක තියලා. එහෙනම් අපිට මුලින්ම හඳ ගන්න වෙන්නේ CD කියන ලක්ෂ තිරස්තලය. ඒ කියන්නේ තිරස්ස තිබිලා තියෙන්නේ. එතකොට පංචාශ්‍රය අපිට මේ ආකාරයෙන් හඳ ගන්න පුළුවන්. එතකොට මෙතන B A B C D E පංචාශ්‍රය. එතකොට මේ පංචාශ්‍රය අපිට මේ විදිහට තියන්න බෑ. මේ සංදි සුමටයි. එතකොට මේක පහළ වැඩෙනවා. මොකද මේ දඬු වල බරක් තියෙන ස්කන්ධයක් තියෙන නිසා. එතකොට මේගොල්ලෝ මේ සංචාස්ත්‍ර හැඩේ පවත්වා ගන්න කරලා තියෙන්නේ BC සහ DE දඬු වල මධ්‍ය ලක්ෂ්‍ය. BC දණ්ඩේ DE දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍ය යා කරලා තියෙනවා
සැහැල්ලු දණ්ඩක් භාවිතය. එහෙනම් මේ දෙක අතර සැහැල්ලු දණ්ඩක් දාලා. ඒතකොට මේක මේ විදිහට දෙපැත්තට වැටෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒතකොට මේ දණ්ඩේ ඇති වෙනවා ආතතිය. ගානේ කියනවා මේගොල්ලෝ සැහැල්ලු දණ්ඩක් මගින් දණ්ඩ මත ක්‍රියා කරන බල දක්වන්න. AB සහ BC දණ්ඩ මත ක්‍රියා කරන බල දක්වන්න. තවද සැහැල්ලු දණ්ඩේ ආතතිය මේ බව ඔප්පු කරන්න කියලා තියෙනවා. right. එහෙනම් අපිට BC සහ AB දණ්ඩ වල ඇතිවන ක්‍රියා කරන බල දක්වන්න කියලා තියෙන්නේ. ඒතකොට බල සොයන්න කියලා නෑ මේ ගාන පැහැදිලිව කියලා තියෙන්නේ බල දක්වන්න. එහෙනම් BC දණ්ඩ මත ක්‍රියා කරන බල ගත්තොත් BC දණ්ඩ මත මෙතනින් මේ දණ්ඩෙන් ආතතියක් ක්‍රියා කරනවා. ඒ වගේම මෙන්න මේ ලක්ෂයේදී තව පිටින් බාහිර බලයක් ක්‍රියා කරනවා. ඒ වගේම B ලක්ෂයේදී AB දණ්ඩ මගින් තව බල ක්‍රියා කරනවා. ඒතකොට අපි AB මේකේ දක්වන්න ඕන. ඒ වගේම AB දණ්ඩ මත බල ගත්තොත් B ලක්ෂයේදී BC දණ්ඩ මගින් AB දණ්ඩ මත බල ක්‍රියා කරනවා. ඒක අපි දක්වන්න ඕන. ඒ වගේම A ලක්ෂයේදී AE දණ්ඩ මගින් AB දණ්ඩ මත බල ක්‍රියා කරනවා. අපි ඒකත් දක්වන්න ඕනේ. ඒතකොට මේ බල ටික දක්වන්න දෙන්නේ. ඊට පස්සේ මේක අපිට හොයන්න තියෙන්නේ ඇත්තට මේ දණ්ඩේ ආතතිය. ඒතකොට මේ ගානේ පැහැදිලිවම කියලා තියෙනවා මේ දණ්ඩේ ආතතිය සොයන්න කියලා. එතකොට විභාගෙදී මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේක අපි ආතතියක් විදිහටම ලකුණු කරගත යුතුයි. මොකද මේගොල්ලෝ ගානේ පැහැදිලිව කියලා තියෙනවා ආතතිය සොයන්න කියලා. නැත්තම් මේ ගානේ මේගොල්ලෝ කියලා තිබුණොත් එහෙම මේ දණ්ඩේ ප්‍රත්‍ය බලය සොයන්න කියලා. ඒතකොට අපිට මේක තේරුමක් හෝ ආතතියක් විදිහට ඕන විදිහට ලකුණු කරගන්න පුළුවන්. අපි අන්තිමව ගාන හොයලා අවසානයේදී ඒක ආතතියක් විදිහට ලකුණු කරා නම් ඒක ධන විදිහට આવොත් මේ ආතතිය කියලා ලියන්න ඕන. තෙරපමක් විදිහට ලකුණු කරලා ඒක ඍණ විදිහට આવොත් ඒත් ඒක මේක තෙරපමක් නෙවෙයි ආතතියක් කියන එක සඳහන් වෙලා තියෙනවා. right. එහෙනම් අපි මේක අපිට ගානකට අදාළව තේරෙනවා අපිට B C දණ්ඩ මත බලත් AB දණ්ඩ මත බලත් අහලා තියෙනවා. ඒ වගේම මෙයාගේ ආතතියත් අහලා තියෙනවා. එහෙනම් මේක අපිට විසන්ධි කරන්න වෙනවා. විසන්ධි කරන්න වෙන්නේ BC දණ්ඩ මත බලය දක්වන්න කියලා තියෙන්නේ. ඒතකොට B ලක්ෂය විසන්ධි කරන්න වෙනවා. C ලක්ෂය විසන්ධි කරන්න පුළුවන්ද බැරිද කියන එක අපිට ගැටලුවක් වෙනවා. නේද? මොකද අපි දන්නවා අපේ තියෙන තීර කොටස් වලට අදාළව අපිට විසන්ධි කරන්න පුළුවන් දඬු දෙකක් විතරක් සම්බන්ධ වෙලා තියෙන තැනකින් විතරයි. ඒතකොට මෙතන මේක තියලා තියෙන්නේ තිරස් පොළොවක් මත. එතකොට මෙතන අපිට ගැටලුවක් එනවා. මේක තියෙන්නේ බිම. එතකොට මේක අපිට විසන්ධි කරන්න බෑ. right. එහෙමනම් මෙතන අපිට විසන්ධි කරන්න බෑ. අපි එතන බලයෙන් විතරක් දක්වමු. A ලක්ෂ්‍ය විසන්ධි කරන්න පුළුවන් අපිට එතන දක්වන්න පුළුවන්. ඇත්තටම BC කියන BE කියන ලක්ෂ්‍ය දෙකම එකම ආකාරයකට දෙන්නේ. මොකද මේක සමතුලිත පද්ධතිය, සමමිතික පද්ධතියක්. එහෙනම් සමමිතික පද්ධතියක් සහ BE දෙකම එකම ආකාරයි. ඒක අපි දෙකම විසන්ධි කරනවද නැද්ද කියන තීරණය කරන්න ඕන. මේකේ බල හොයන්න කියලා නැති නිසා අපිට එක ලක්ෂයක් විතරක් විසන්ධි කරාම හොඳටම ඇති. ඒ වගේම අපි ගාන හදන්න කලින්ම දන්නවා මේක සමමිතික පද්ධතියක් නිසා A ලක්ෂයේදී එන y බල දෙක ගත්තොත් එහෙම ඒ y බල දෙක දෙපැත්තට තියෙන්නේ. එහෙමනම් A ලක්ෂයේදී අපිට ඒ බල දෙක ශුන්‍යයි කියලා ගන්න පුළුවන් සමමිතිය. right. එහෙනම් අපි මේ රූප සටහන අපි විසන්ධි කරලා ඇඳගමු. එතකොට මේක හැම ගානක්ම හදනකොට මම ගාන ඕගොල්ලන් මුලින් දානවා. ඒ වගේම ඕගොල්ලන්ගේ ටියුට් එකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ ගාන කලින් හදන්න ඕන. මේ වීඩියෝ එක නවත්තලා ගාන හදලා ඊට පස්සේ මේක බලන්න ඕන. right. එහෙනම් මේක අපි විසන්ධි කරලා රූප සටහන අඳිමු. right. හරි. එහෙනම් අපි A B C D E පංචාශ්‍රය ඇඳගත්තා මේ කියලා තියෙන විදිහටම. හරි. එතකොට අපිට මේ ගාන කියලා තියෙනවා මේගොල්ලෝ බල ලකුණු කරන්න කියලා. A B දණ්ඩ මත BC දණ්ඩ මත ක්‍රියා කරන බල ලකුණු ගන්න. එතකොට අපි දන්නවා A B දණ්ඩ මත ක්‍රියා කරන බල ලකුණු ගන්න ගත්තොත් මෙතන අපිට විසන්ධි කරන්න වෙනවා. මම මෙතන විසන්ධි කරනවා. හරි. මේ විසන්ධි කරා. විසන්ධි කරාම අපි දන්නවා මේක ඇත්තටම සමමිතික පද්ධතියක්. ඒතකොට සමමිතිකතාවයෙන් සමමිතියේ මෙතන තියෙන y බල දෙක දෙපැත්තට ලකුණුනේ සමමිතිය බිඳෙනවා. ඒ නිසා y බිඳුවක් වෙනවා. right. එහෙනම් අපිට පුළුවන් y අගයන් දෙක අපිට තියෙන පැත්ත දිශාව අපිට ඇත්තටම වැදගත් වන්නේ නැහැ. එහෙනම් y අගයන් දෙක දෙපැත්තට ලකුණු වෙනවා. සිරසට y මේ විදිහට ලකුණු වෙනවා. y සමමිතිය ශුන්‍ය වෙනවා. ඒතකොට y කින් කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට අපිට ගන්න වෙන්නේ x ගෙන් තමයි මේක සම්මිතිකතාවය පවත්වා ගන්න වෙන්නේ. ඒතකොට අපිට මේක x මොන දිශාවට ලකුණු කරගත්ත විශේෂත්වයක් නැහැ. ඒක ඍණ වෙනවා නම් දිශාව අනිත් පැත්තට වෙනවා. මේක ඍණ ධන ඍණ මාරු වෙලා එන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් මේක ලකුණු කරන්න හරියටම ධන ඍණ එන විදිහට හරියටම ධන වෙන දිශාව බලලා ලකුණු කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම AB දණ්ඩ මට B වටා ගුණ ගත්තොත් මේ
W ගෙන් මේ පැත්තට තමයි කරගෙන්නේ. ඒතර y සම්මිතිය බිඳුවක් වෙන නිසා y ගෙන් බලපෑමක් නැහැ. මේක මෙහෙට යන එක වළක්වන්න අනිවාර්යෙන් මේ පැත්තට බලයක් තියෙන්න ඕනේ. එහෙනම් x තියෙන්න ඕනේ මේ දිශාවට. එහෙනම් මෙයාගේ ඊට සමාන හතර විරුද්ධව අනිත් දිශාවට ක්‍රියා කරන්න ඕනේ. එහෙනම් අපි x ලකුණු කරගමු. x මේ දණ්ඩ මත මේ දිශාවට ලකුණු වෙනවා. මේ දණ්ඩ මත මේ දිශාවට x ලකුණු වෙනවා. එහෙනම් x ලකුණු ගන්න පුළුවන්. right. එතකොට අපි a වල බල ලකුණු කරලා අවසන්. right. අපිට එහෙම යන්න පුළුවන් b ලක්ෂයේ බල ලකුණු ගන්න. එතකොට b මම විසන්ධි කරනවා. b විසන්ධි කරාම b මත තිරස් බල ගත්තොත් එහෙම මේ x නවත්තන්න කිසිදු තිරස් බලයක් නැහැ. එහෙනම් මෙතන ක්‍රියා කරන x බලයෙන් විතරයි මේ x නවත්තන්න පුළුවන්. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම මේ x බලය මේ දිශාවට ක්‍රියා කරන්න ඕන. ඒක අපිට x කියලාම දක්වන්න පුළුවන්. මොකද මේ x නිසා මෙතනත් ඊට සමානව x යන්නේ. නැත්නම් අපිට මේක x1 x dash කියලා වෙන අගයකින් දක්වන්න පුළුවන්. ඒකට තිරස් බල ගත්තොත් මේ x මේ x ට සමානයි. මෙහෙම ලකුණු කරා කියලා ඒක කිසිදු වැරද්දක් නැත්තේ නෑ. එහෙනම් මෙතනත් අපිට පුළුවන් තිරසට x කියලා ලකුණු ගන්න. right. එතකොට මේ y ගෙන් y ශුන්‍ය වෙනවා සමමිතියේ. එතකොට මේ w බලය පහළට තියෙන බලය නවත්තන්න නම් AB දණ්ඩ මත අනිවාර්යයෙන්ම මෙතන වල සිරස් වෙන්න ඕන. එහෙනම් මෙතන අපිට පුළුවන් y සිරසට ලකුණු කරගන්න. එතකොට මෙයාගේ y පහළ වෙනවා. එහෙනම් මෙතන අපිට එනවා යාගේ මම y බා කියලා දානවා මේකත් x බා කියලා දාන්නම්කෝ. එතකොට අපි බල සලකලා මේ දෙක ගන්න පුළුවන් y බා. හරි. එතකොට AB දණ්ඩ මත සියලුම බල ලකුණු කරලා ඉවරයි. AB දණ්ඩ මත A ලක්ෂයේදී මේ තියෙන්නේ මේ xy අගයන් දෙක ගත්තා පස්සේ මේ xy දෙක තියෙන්නේ AE දණ්ඩ මගින් AB දණ්ඩ මත ඇති කරන බලය. බාහිරින් ඇති කරන බලයෙන් අපි ලකුණු කරන්නේ. right. A දෙක ලකුණු වෙලා තියෙනවා. එතකොට මෙතනත් එහෙමයි AB දණ්ඩ මත BC දණ්ඩ මගින් ඇති කරන බල දෙක ලකුණු කරලා තියෙනවා. අපි x බා y බා විදිහට ලකුණු කරලා තියෙනවා. right. එතකොට BC දණ්ඩ මත AB දණ්ඩෙන් ඇති කරන මේ බල දෙකත් අපි ලකුණු කරලා තියෙනවා. එතකොට ඒක ඔක්කොම හරි ලකුණු වෙලා තියෙන්නේ. හරි. තව මේගොල්ලෝ අහනවා BC දණ්ඩ මත බලය ගත්තොත් C ලක්ෂයේදී බලයක් ඇති වෙනවා. C ලක්ෂය ඇත්තටම විසන්ධි කරන්න බෑ. මේ රූප සටහනේ අපි මෙහෙම ඇඳලා මේක ඇත්තටම බිම තියලා තියෙන්නේ. බිම තියලා තිබ්බම මේ මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මේ මෙයා මත ඇති වෙන සම්ප්‍රයුක්ත අභිලම්බ ප්‍රතික්‍රියාව මම මෙතෙන් දක්වන්නම් R කියලා. ඒ වුණාට මෙතනිනුත් ඇත්තටම බල ඇති වෙනවා. මේක තිරස්ස තියලා තිබ්බොත් ඇත්තටම අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතනින් විතරක් නෙවෙයි නැති වෙන්නේ. මේ මුළු දණ්ඩේ ඕනම තැනකින් බල ඇති වෙනවා කියලාට. එතකොට අපිට මේ ලක්ෂ්‍ය විසන්ධි කරන්න බෑ. මෙතනින් බල තියෙන නිසා. ඒ වුණාට අපිට මේගොල්ලෝ BC දණ්ඩ මත බල අහලා තියෙන නිසා අපි මේ ලක්ෂ්‍යයේදී ලකුණු කරමු මේ දණ්ඩ සහ මේ පොළවේ BC මත ඇති වෙන බල. එතකොට ඒක අපි ලකුණු කරනකොට මේක විසන්ධි කරන්න බෑ අපේ තියරි දැනුමත් එක්ක. ඒ නිසා අපි ඒක විසන්ධි කරන්න නැතුව නිකම්ම අඳිමු. right. එතකොට මෙතන y බා පහළට මෙතන w පහළ තියෙන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙතනින් ඇති වෙන බලය BC දණ්ඩ මත ඉහළට තියෙන්න ඕනේ. එහෙනම් අපි ඒ බලය ඇඳගමු. මම මේක ඉහළට අඳිනවා. ඒක මම y dash කියලා දක්වන්න. y dash ඉහළට. එතකොට BC දණ්ඩ මත තිරස් බලයක් ඇති වෙනවා. එතකොට මේ බල දෙකෙන්ම තිරසට බල ඇති කරන්නේ නැහැ. එතකොට මේ x බා මේ දිශාවට තියෙන එක නවත්තන්න මේ දිශාවට තිරස් බලයක් ඇති වෙන්න ඕන. එහෙනම් මම මේක මේ පැත්තට අඳින්නම් x dash කියලා. එහෙනම් මෙන්න අපි මෙයා මත සම්පූර්ණ බල රූප සටහන මේගොල්ලන්ට අවශ්‍ය පරිදි අපි යන්දා. AB දණ්ඩ මත බලත් BC දණ්ඩ මත බලත් නිරූපණය කරන්න කියන එක විතරයි කියලා තියෙන්නේ. බල සොයන්න කියලා නැහැ. එතකොට ඒ වගේම දැන් මෙතන අපිට මෙයාගේ ආතති මේ බල සොයන්න වෙනවා. එහෙනම් අපි මෙතනත් මේ දණ්ඩත් විසන්ධි කරනවා. එතකොට මෙයාගේ ආතතියක් තියෙන්නේ. ආතතිය අපිට T කියලා ලකුණු කරගන්න පුළුවන්. දැන් අපිට මෙයාගේ T විතරයි අහන්නේ. T හොයන්නේ මොන ක්‍රමයකද කියන එක තීරණය කරගන්න වෙනවා. එතකොට ඊටත් වඩා මෙතන පොඩි සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා. මේ T ගේ උත්තරේ දීලා තියෙන එකේ තියෙන්නේ අපිට නුහුරු කෝණ. අන්න එතන තමයි තියෙන ගැටලුව. ගානේ අහන්නේ එක බලයක් විතරයි. ඒ වුණාට අපිට එතන තියෙන කිසිදු කෝණයක් හුරු නැති කෝණ. එහෙනම් මේ කෝණ මොනවාද කියන එකත් පොඩ්ඩක් හොයාගන්න අවශ්‍ය වෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ කෝණ හොයාගන්නේ සහ මේ T හොයන්න අපි යන පාර කොහොමද කියන එක පොඩ්ඩක් තීරණය කරගන්න ඕන. right. අපි බලමු. අපෙන් අහන්නේ T.
t හොයන්න අපිට පුළුවන් වුණා BC දණ්ඩ සමතුලිතතාවයට c වටා ගුණයක් ගන්න. එහෙම ගත්තොත් අපිට c වටා ගුණයක් ගත්තොත් මේ බල දෙකේ ඉන්නේ නැහැ. t එනවා අපිට අවශ්‍ය පදය. ඒ වගේම x බා y බා එනවා. එහෙනම් x බා y බා හොයාගෙන තියෙන්න ඕන. එතකොට නොදන්නා පද තුනක් එනවා. එතකොට තව සමීකරණ තුනක් හොයන්න අපිට ඉතුරු වෙනවා එහෙනම් ගන්න. එතකොට ඒක අපිට ටිකක් සංකීර්ණයි නෙවෙයි. අපි තව පොඩ්ඩක් වෙන ක්‍රමයක් බලමු. එහෙනම් අපිට t හොයන්න තව ක්‍රමයක් තියෙනවද? BC ABC දණ්ඩේ සමතුලිතතාවයට c වටා ගුණයක් ගත්තොත් එතකොට ABC දණ්ඩේ සමතුලිතතාවය කියලා ගත්තොත් මෙතන සංදි වෙනවා. එතකොට මේ බල දෙක ඉවත් වෙනවා. එතකොට c වටා ගුණයක් ගත්තොත් අපිට නොදන්නා බල විදිහට එන්නේ t එනවා. ඒ වගේම මේ බල දෙක එනවා x සහ y. අපි දන්නා සමමිතියෙන් y බිඳුවයි එහෙනම් x විතරයි එන්නේ. එක පදයයි. එතකොට x තියෙනවා t තියෙනවා මේ සමීකරණේ. ඒත් අපිට t හොයාගන්න බෑ මොකද අපි x දන්නේ නැති නිසා. එහෙමනම් අපිට ඒත් එක්කම අපිට ඊළඟට අදහසක් වෙනවා. අපිට එහෙමනම් AB දණ්ඩේ සමතුලිතතාවයට b වටා ගුණයක් ගත්තොත් x වගේ එනවා. එහෙමනම් අපිට x හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දෙවනුව ABC සමතුලිතතාවයට c වටා ගුණයක් ගත්තොත් එහෙම x දන්නවා y බිඳුවයි මෙතන බල සියල්ල වෙන්නේ නැහැ. එහෙමනම් t අපිට අගය ගන්න පුළුවන්. ඒකෝට අපිට ඇත්තටම ලොකුවට ගාන හදන එකේ ලොකු සංකීර්ණ දෙයක් ඇත්තටම ඇත්තේ නැහැ. මෙතන ඒකෝට අපිට තියෙන පොඩි කෝණ වලින් පුළුවන්ක් තියෙනවා. එහෙමනම් අපි කෝණ හොයන්නේ කොහොමද කියලා බලමු. එතකොට අපි දන්නවා අපිට ෂඩාශ්‍රයක නම් කෝණ කියව ගමන් අපිට අග අදහසක් එනවා. සවිදි ෂඩාශ්‍රයක් කිව්වොත් එම ආන්සර් 120යි කියලා. එතකොට මෙතන පංචාශ්‍රයක් අපිට හුරු නැහැ. රයිට්. එහෙනම් අපි පංචාශ්‍රයේ කෝණ කොහොමද කියන එක පොඩ්ඩක් හොයලා ගමු. එතකොට අපි දන්නවා අපේ ත්‍රිකෝණයක කෝණ ගත්තොත් එම් ත්‍රිකෝණයක අංශය 180යි. එතකොට අපි කෝණයක් සාමාන්‍යයෙන් හොයන්නේ 180න් වැඩි කරනවා මෙයාගේ කෝණ ගාණෙන් අඩු කරලා දෙකක්. කෝණ ගාණෙන් දෙකක් අඩු කරනවා. තියෙන කෝණ ගාණ දෙකක් අඩු කරලා ඒක 180න් වැඩි කරනවා. ඊට පස්සේ අපි ඒක බෙදනවා මෙයාගේ තියෙන කෝණ ගණනේ. ඒකෙන් තමයි අපි එක කෝණයක් හොයලා ගන්නෙ. රයිට්. එහෙමනම් 180 කියන්නේ අපි දන්නවා අපිට තියෙන්නේ 5. මොකද මේකේ උත්තරේ දීලා තියෙන්නේ 5 වලින්. ඒ නිසා මම 180ට 5 දාන්නම් රේඩියන් වලට යන්න අවශ්‍ය නිසා. එහෙමනම් මේ ත්‍රිකෝණය ගත්තොත් මේකේ කෝණ 5යි තියෙන්නේ. එහෙනම් n 5ක් වෙනවා. ඒතකොට අපිට ගන්න පුළුවන් 5 වාරයක් 5 ඍණ 2 බෙදීම 5. එහෙමනම් වෙනවා 3යි 5 බෙදීම 5යි. alright. එතකොට අපිට දීලා තියෙන කෝණ ඇත්තටම 5 බෙදීම 5 කෝණ තමයි තියෙන්නේ. අපිට එහෙනම් හුරුයි මෙයාගේ. right. එහෙමනම් අපි බලමු දීලා තියෙන කෝණත් එක්ක මේ කෝණ අපිට අවශ්‍ය විදිහට ලකුණු කරගන්නේ කොහොමද කියන එක. අපි බලමු දැන් මේ අපිට දීලා තියෙන කෝණ උත්තරේ තියෙන කෝණ ටික සංකීර්ණයි. ඒ කියන්නේ අපිට අවශ්‍ය ඕනම කෝණයකින් මේක ලකුණු කරගෙන ගිහිල්ලා මේ අපේ පිළිතුරේ ඇති නැති කෝණ වලින් අපිට මේ ගන්න හොයාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ ගුණ ගන්නකොට ඒ අවශ්‍ය තැනක කෝණයක් ලකුණු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම උත්තරේ ගන්න ගියාම මේ තියෙන කෝණ දැන් මෙතන උත්තරේ පිළිතුරේ තියෙන කෝණ ගත්තට පස්සේ උත්තරේ තියෙන එකක් තියෙනවා 5 බෙදීම 5. තව කෝණයක් තියෙනවා 2යි 5 බෙදීම 5. ඒතකොට මේ කෝණ දෙකම අපිට ටිකක් සංකීර්ණ කෝණ. අපිට බලපෑමක් කියන්න බැහැ. 5 බෙදීම 6 තිබ්බනම් අපිට 30යි කියන්න පුළුවන්. ඒතකොට ඒවත් එක්ක කෝණ සුළු කිරීමකට යන්න පුළුවන්. මේ වගේ කෝණත් එක්ක අපිට අවශ්‍ය සුළු කිරීම වලට යන්න බෑ. ඒතකොට මේ ගාන සම්තිකල දරු ගානක් නෙවෙයි ත්‍රිකෝණමිතිය ගානක් බවට පරිවර්තනය වෙනවා. මොකද අපිට උත්තරේ එන්නේ වෙනත් කෝණ වලින් මේ වගේ කෝණ වලින්. ඒතකොට අපේ උත්තරේ මේ කෝණ වලින් තියෙන්නේ මේගොල්ලෝ දීලා තියෙන උත්තර මේ කෝණ වලින්. ඒතකොට මේ කෝණ වලට හරවන්න යනකොට ආයෙ අපිට මේ ගාන ඇතුළේ ත්‍රිකෝණමිතික සුළු කිරීම සුළු කරන්න වෙනවා. ඒතකොට අපේ ගාන ඇත්තටම නොදැනුවත්වම ගාන සංකීර්ණ වෙලා ඉවරයි. ඒතකොට මේ කෝණ හුරු නැති කෝණ නිසා අපි පොඩ්ඩක් ඒ කෝණ වලින්ම මේ ගාන හදාගෙන යන්න අපි උත්සාහයක් දරනවා. right. එතකොට අපි මේ හොයලා ගත්තේ 3යි 5 බෙදීම 5 කියන්නේ සවිදි පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණයක්. right. එතකොට අපි බලමු අපිට දැන් අපි ගාන හදන්න අපි තීරණය කරපු ක්‍රමයක් තියෙනවානේ. අපි තීරණය කරේ t හොයන්න නම් සමමිතියෙන් y බිඳුවක් වෙනවා BC BAB දණ්ඩේ සමතුලිතතාවයට b ලක්ෂ වටා ගුණයක් කරගෙන x හොයනවා. ඊළඟට ABC සමතුලිතතාවයට c වටා ගුණයක් කරගෙන මේ දෙන්නම දන්න නිසා t හොයාගන්න පුළුවන් කියන එක. එතකොට අපි ගුණ ගන්න බලාපොරොත්තු වෙන්නේ b ලක්ෂය සහ c ලක්ෂය වටා. එතකොට අපි දන්නවා අපි ගුණ ගන්න ලක්ෂයේ කෝණයක් දන්නවනම් අපිට මේක හොයාගන්න පහසුවෙන්ම පුළුවන්. එතකොට මේ ලක්ෂ දෙකේ කෝණ දෙකක් අපි වෙන් කර ගන්න ඕනේ. එකක් 5 බෙදීම 5 විදිහට අනිත් එක 2යි 5 බෙදීම 5 විදිහට. එතකොට අපිට ගාන අවසානයේදී ආයෙ වෙනත් සුළු කිරීමකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right. එහෙනම් අපි බලමු කොහොමද මේ කෝණ දෙක වෙන් කරගන්නේ කියන එක. හරි right. එතකොට
AB C දණ්ඩේ සමතුලිතතාවයට අපිට C වටා ගුණයක් ගන්න වෙනවනේ. රයිට්. අපි බලමු එහෙනම් මෙතන කෝණ. මම නිකන් බලව මේ C ලක්ෂය අඳින්නම් මේ විදිහට. මෙහෙමනේ දැන් මේ C ලක්ෂය තියෙන්නේ. ඒතකොට මෙන්න මේ කෝණය තමයි අපි හොයාගත්තේ 3යි 5 බෙදීම 5 විදිහට. මම නිකන් මේ කෝණය වල බලන්නකෝ. මෙතන තියෙන කෝණය. ඒතකොට 180 න් අඩු වෙන්න ඕන 3යි 5 බෙදීම 5ක් නේද? 5 ඍණ 3යි 5 බෙදීම 5. එහෙමනම් අපිට එනවා 5යි පොදු හරය ගත්තා මේක 5යි 5 ඍණ 3යි 5 කියන්නේ 2යි 5 බෙදීම 5. right මෙන්න අපිට උත්තරේට ඕන එක කෝණයක් අහු වුණා. එහෙමනම් මේ ගාන ඇතුලේ මේගොල්ලෝ C ලක්ෂය වටා ගුණ ගද්දී කෝණේ සලකලා තියෙන්නේ මේක. එහෙමනම් මම මේ කෝණය ගන්නවා 2යි 5 බෙදීම 5යි. C ලක්ෂය. right ඒ වගේම අපිට 5 බෙදීම 5ත් හොයාගන්න ඕන. එහෙමනම් අපි ඒ තැනටත් යමු අපි. හරි. එහෙමනම් මම ඊළඟ ලක්ෂය ගන්නවා මම මේකම ගන්නවා මෙතන B. එතකොට B ලක්ෂය අපි ගත්තොත් එතන තියෙන මේ විදිහට නේද? මේ විදිහනේ. එතකොට අපි මෙන්න මේ කෝණය හොයාගත්තා 3යි 5 බෙදීම නෑ 2යි 5 බෙදීම 5යි කියලානේ. 2යි 5 බෙදීම 5ක් විදිහට හොයාගත්තා. හරි. දැන් මට ඕන මෙතන කෝණයක් හොයාගන්න. එතකොට මේ B ලක්ෂය වටා ගුණ ගත්තේ අපිට මේ කෝණය හෝ මේ කෝණය වැදගත් වෙන්නේ. එහෙනම් මේ දෙකෙන් එකක් අපිට ඕන 5 බෙදීම 5 විදිහට. හරි. එහෙනම් බැලුවොත් එimhe අපිට මෙතන කෝණය එනවා 2යි 5 බෙදීම 5ක්. නේද? 2යි 5 බෙදීම 5යි. මගේ රූප සටහන හැටියට මේක මේ සමාන කෝණ දෙකක් විදිහට මෙතන ලකුණලා තියෙනවා. ඒ වුණාට මේ කෝණ දෙක ඇත්තටම සමාන වෙන්නේ නැහැ. right. එතකොට මේ මුළු කෝණය අපි දන්නවා 3යි 5 බෙදීම 5යි. මෙන්න මේ මුළු කෝණය මේක ගත්තොත් 3යි 5 බෙදීම 5යි. එහෙනම් අපිට තේරෙනවා 3යි 5 බෙදීම 5න් 2යි 5 බෙදීම 5ක් අඩු වුණොත් මේක එනවා 5 බෙදීම 5ක් විදිහට. එහෙනම් අපිට ඊළඟ කෝණය අවශ්‍යලා තියෙන්නේ 5 බෙදීම 5න්. එහෙනම් මේ කෝණය තමයි මේගොල්ලෝ එතෙන්දි සලකලා තියෙන්නේ. එහෙනම් මම මේ කෝණය ලකුණු කර ගන්නවා. මේ කෝණයගේ 5 බෙදීම 5යි. හරි. එහෙනම් අපිට මේ ගැටලුව හදාගෙන යන්න අවශ්‍ය කෝණ හොයාගත්තා. ඒතර අපිට ගාන අවසානයේදී සුළු කිරීමක් කරන්න වෙන්නේ නැහැ. මොකද මේ වගේ සංකීර්ණ ගානක අපි මේ වෙනත් කෝණ වලින් ගියොත් එහෙම අපිට අවසානයේදී ත්‍රිකෝණිතීය සුළු කිරීමක් සිදු කරන්න වෙනවා. right. එහෙනම් අපි ගාන හදලා උත්තරේ ගමු. හරි. එහෙනම් ගාන හදමු. right. එතකොට අපි ගානේ මුල් කොටස වෙන්නේ අපි කියනවා සමමිතියෙන් y සමානයි 0 කියලා. මම එහෙනම් ගන්නවා සමමිතිය y සමානයි 0. right. එතකොට අපිට ඊට අදාළ ලකුණ හම්බ වෙනවා මෙතෙන්දී. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ගාන හදන්න ගත්තී මුලින්ම y ලකුණු නොකර ඉන්නවා. මොකද මේ ළමයින්ට තීරණය කරනවා මේක සමමිතියෙන් y බිඳුවක් වෙනවා කියලා y අගේ ලකුණු නොකර ඉන්නවා. එතකොට ඒ ඊට අදාළ ලකුණ අපිට හම්බ වෙනවා. right. ඊට පස්සේ අපි යමු අපි තීරණය කළ විදිහට අපිට x හොයාගන්න ඕන. එහෙනම් AB දණ්ඩේ සමතුලිතතාවයට අපි b වටා ගුණයක් ගන්නවා. x ධන වෙන විදිහට ගමු අපි. හරි b ලක්ෂය වටා ගුණ ගන්න ඕනේ. එතකොට මේ වගේ දිගවල් දීලා නැහැ මේක. මම දිග l කියලා ලකුණු කර ගන්නවා. එහෙමනම් b ලක්ෂය වටා ගුණයක් කරනකොට අපි තීරණය කරා අපිට උත්තරේ පිළිතුරට අවශ්‍ය කෝණය 5 බෙදීම 5. එහෙනම් ඒ කෝණය එන විදිහට තමයි අපි ලකුණු කරලා ගන්නෙ. right. එහෙනම් b ලක්ෂය වටා ගුණයක් ගන්නවා. b වටා ගුණ ගද්දී x දෙන්නවා. x ධන දිශාවට තියෙන්නේ x වාරයක් x ධන දිශාව x ට තියෙන ලම්බ දුර x දිගටම ඇඳොත් මේ විදිහට යනවා x පිටින් ලම්බ දුර වෙන්නේ මේ කෝණය මේ දුර. ඒතර මේ දුර වෙනවා 2l sin 5 බෙදීම 5යි 2l sin 5 බෙදීම 5ක්. right. ඊළඟට y ආවේ නැහැ y මුල සම්මිතිය ශුන්‍ය වෙනවා. ඊළඟට w ගෙනිනවා w තියෙන ලම්බ දුර මේ දුර වෙනවා. එහෙනම් L cos 5 බෙදීම 5යි. ඒක අනිත් පැත්තට තියෙන්නේ. එහෙනම් ඒක අපිට එන්නේ ඍණ W වාරයක් L cos 5 බෙදීම 5යි. සමානයි බිඳුවක් කරනනේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්
සමානයි විදුවයි. එහෙමනම් L ට L කැපිලා යනවා 2x වාරයක් sin 5 බෙදීම 5 සමාන වෙනවා w වාරයක් cos 5 බෙදීම 5ට. එහෙමනම් අපිට x ගේ අගය හොයාගන්න පුළුවන්. x සමානයි w බෙදීම 2යි cos 5 බෙදීම 5 බෙදීම sin 5 බෙදීම 5 එන්නේ. එහෙමනම් අපි ඒක එකවරම ගන්නවා cot 5 බෙදීම 5යි. එහෙමනම් අපිට උත්තරයට අවශ්‍ය 5 බෙදීම 5 කෝණයක් එක්ක අපි x ඊ අගය හොයාගත්තා. දැන් අපිට තියෙන ඊළඟට t හොයන්න අපි ඊළඟ තීරණය කරේ ABC සමතුලිතතාවයට C වටා ගුණයක් ගන්න. හරි. එහෙනම් අපි ඒකට යමු. මම ඉඩ නැති නිසා මේක මම. හරි. අපි එහෙනම් ABC සමතුලිතතාවයට C වටා ගුණයක් ගමු. මම C වටා මේ පැත්තට ගන්නවා. C වටා ABC සමතුලිතතාවයට C වටා ගුණ සලකා. right C වටා ගත්තී අපිට හොයන්න බලාපොරොත්තු වෙන්නේ t. මම t මුලින්ම ගන්නවා. t වාරය. t ට තියෙනවා ලම්බ දුර මේ දුර. ඒතකොට අපි මේකේ දිග දන්නවා. අපි L 2යි L කියලා ගත්තේ නේද? එහෙනම් මෙතන L තියෙන්නේ. ඒතකොට t වාරයක් ලම්බ දුර කියන්නේ මේ දුර. ඒතකොට මේ දුර එනවා L sin 2යි 5 බෙදීම 5. t වාරයක් L sin 2යි 5 බෙදීම 5යි. W ගෙන් තියෙනවා අනිත් පැත්තට. එහෙමනම් ඒක අපිට එන්නේ ඍණ W විදියට. ඍණ W වාරයක්. W තියෙන ලම්බ දුර මේ දුර. එහෙමනම් L cos 2යි 5 බෙදීම 5. L cos 2යි 5 බෙදීම 5යි. right. එතකොට මේ බල දෙක එන්නේ නැහැ. මොකද අපි A B C සමතුලිතතාව කරලා තියෙන. එතකොට මෙතන සංදි වෙලා තියෙන්නේ. ඊළඟට අපිට මේ W වෙනවා. එහෙනම් මේ W ට තියෙන ලම්බ දුර අපි ලියා ගන්න ඕනේ. එතකොට මේ W ට තියෙන ලම්බ දුර ගද්දී මේ W එක යන්නේ මේ විදිහට. එතකොට මේ දුර තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක අපි කොහොමද හොයන්නේ කියන ගැටලුවක් එනවා. කොහොමද අපිට ඒක හොයාගන්න පුළුවන්? අපිට පුළුවන් මෙතන ඉඳලා මේ දක්වා තියෙන දුරින්. තේරුණා නේද? මෙතන ඉඳලා මේ දක්වා තියෙන දුරින් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර අඩු කරා නම් හරිය නේද? ඒ කියන්නේ මේ දුරින් මම අඩු කරනවා මේ දුරෙන් අඩු කරනවා මේ දුර. මේ දුර. මෙන්න මේ දුර අඩු කරනවා. එතකොට අපිට වෙනවා මෙන්න මේ දුර අවශ්‍ය දුර. මෙන්න මේ දුර. එහෙමනම් මේ දුර අපිට ලියා ගන්න පුළුවන් L cos 5 බෙදීම 5. ඒකෙන් අඩු වෙන්න ඕන මෙන්න මෙතන ඉඳන් මේ දක්වා. මේක මේ පැත්තට ගිහිල්ලා තිබුණු දුර. ඒ කියන්නේ 2L cos 2යි 5 බෙදීම 5. right. එහෙමනම් මම මේ W ගෙන් ගන්න. මේ W මම ගත්ත දිශාවට. මේ දිශාවට තියෙන්නේ. එතකොට ඒක ධන W වාරයක් වෙනවා. ධන W වාරයක්. L cos 5 බෙදීම 5. L cos 5 බෙදීම 5න් අඩු වෙනවා මෙන්න මේ දුර. එතකොට මේ දුරෙන් ඒ කියන්නේ මෙන්න මේ දුරෙන් මේ කොටස අඩු වුණාම අපිට මෙන්න මේ දුර එනවා. right. එහෙනම් මේ දුර අපිට එනවා 2L cos 2යි 5 බෙදීම 5. 2L cos 2යි 5 බෙදීම 5ක් අඩු වෙනවා. right. එතකොට තව ගයක් තියෙනවා W x ගෙන් තියෙනවා. එහෙනම් x ගෙන් ඉන්නේ අනිත් දිශාවට. එතකොට x ට තියෙන ලම්බ දුර x මෙහෙම යන්නේ මෙන්න මේ උස. ඒක අපිට මෙන්න මෙතන මෙතන තියෙන උස විදිහට ගන්න පුළුවන්. එතකොට ඒක අපිට එකවරම හොයා ගන්න බෑ. අපිට පුළුවන් මේ උස වෙනම හොයන්න, මේ උස වෙනම හොයන්න පුළුවන්. එහෙනම් x ගෙන් ඍණ දිශාවට තියෙන්නේ මම ඒක යටින් ගන්න ඍණ x වාරයක්. මේකට තියෙන ලම්බ දුර වෙනවා මේ දුරට එකතු වෙන්න ඕන මෙතෙන් ඉඳන් මෙතෙන්ට තියෙන දුර. එහෙනම් මේ දුර අපිට එනවා 2L sin 5 බෙදීම 5. 2L sin 5 බෙදීම 5. ඒකට එකතු වෙන්න ඕන
මේ උසට එකතු වෙන්න ඕන මේ උස. එතකොට මේ උස එනවා අපිට 2l sin 2π බෙදීම 5. 2l sin 2π බෙදීම 5ක් සමානයි බිඳුව. එහෙනම් අපිට සුළු කරන්න තියෙන්නේ සුළු කරනකොට ටිකක් වෙනස් විවිධ වර්ගයේ කොන තියෙනවා. එහෙනම් අපිට මේ ඔක්කොගෙම l කැපිලා යනවා. ඒ වගේම x ගේ අගය අපිට මෙතෙන්ට ආදේශ කරගන්න පුළුවන්. x ගේ අගය අපි දන්නවා w බෙදීම 2යි cot 5 බෙදීම 5ක් කියලා. ඒතර උත්තරේ තියෙන්නේ ඔක්කොම cot වලින් තමයි උත්තරේ තියෙන්නේ. අපිට මේ කාණ්ඩ අඩු cot 2.5 බෙදීම 5ක්. right. අපි එහෙනම් ගාන හදාගෙන යමු. right. එහෙනම් අපි ගමු t l සුළු වෙලා යනවා. l මේ දෙක සුළු වෙනවා. මෙතන l සුළු වෙලා යනවා. එහෙනම් t වාරයක් sin 2.5 බෙදීම 5 ඍණ. නැත්නම් අපි මේක ඔක්කොම අර ඍණ කියලා ගමුකෝ. ඍණ w වාරයක් නැත්නම් මම අනිත් පැත්තට දාන්නම්. සමානයි w වාරයක් cos 2.5 බෙදීම 5ක් තියෙනවා. මේක අනිත් පැත්තට ගියාම ඒක ඍණ වෙනවා. ඍණ w වාරයක් cos 5 බෙදීම 5. මම මේක වැඩි කරලා ගන්නවා. නැත්නම් w වාරයක් cos 5 බෙදීම 5යි. ඍණ 2යි cos 2.5 බෙදීම 5යි. x පදයක් අනිත් පැත්තට යනවා. ඒක මම ඉඳ මදි නිසා යටින් ලියනවා. එතකොට x අනිත් පැත්තට ධන වෙනවා. එතකොට ධන x ගේ අගය අපිට තියෙනවා w බෙදීම 2යි cot 5 බෙදීම 5. w බෙදීම 2යි cot 5 බෙදීම 5යි. වාරයක් මේ ඇතුළේ කොටස. එතකොට මේ ඇතුළෙන් අපිට ඕන දෙකක් පිටර ගන්න පුළුවන්. දෙකේ සංඛ්‍යාව පිටර ගත්තොත් එහෙම ඇතුළෙන් ඉතුරු වෙනවා sin 5 බෙදීම 5යි ධන sin 2.5 බෙදීම 5. හරි. දැන් බලමු අපිට මේ ඔක්කොගෙම මේ දෙකට මේ දෙක සුළු වෙලා යනවා. w පිටර ගන්න පුළුවන්. w පිටර ගත්තොත් t වාරයක් sin 2.5 බෙදීම 5 සමානයි. මම w පිටර ගන්නවා. w පිටර ගත්තොත් cos 2.5 බෙදීම 5 ඍණ මේ ඍණ ලකුණෙන් ඇතුළේ වැඩි වෙනවා. එතන එනවා cos 2.5 බෙදීම 5 cos 5 බෙදීම 5. මේ ඍණ ලකුණෙන් වැඩිවම ධන 2යි cos 2.5 බෙදීම 5කුත්. එතකොට මෙතන අපි සුළු කරොත් එහෙම වෙනවා cot 5 බෙදීම 5 වාරයක් sin 5 බෙදීම 5. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් ධන cot 5 බෙදීම 5 කියන්නේ cos 5 බෙදීම 5 බෙදීම sin 5 බෙදීම 5. වාරයක් sin 5 බෙදීම 5ක් තියෙනවා. ඒ මම ගත්තේ මේ දෙක වැඩි කරලා. ඒ වගේම මේ දෙකත් වැඩි වෙනවා. ඒතකොට එතනත් මම cot 5 බෙදීම 5ට දාන්නම්. එතන අපිට cot 5 බෙදීම 5 සුළු වීමක් වෙන්නේ නැති නිසා cot 5 බෙදීම 5 කියලාම දාන්න පුළුවන්. මොකද මෙතන මේ sin 5 බෙදීම 5ත් එක්ක මේක සුළු වෙන නිසා මම මේ විදිහට ගත්තේ. එහෙමනම් එතන එනවා අපිට ධන cot 5 බෙදීම 5 වාරයක් sin 2.5 බෙදීම 5. හරි. බලමු අපි සුළු වෙනවද කියලා මේක. මෙතන සුළු වීමක් වෙනවා sin 5 බෙදීම 5ට sin 5 බෙදීම 5 කියනවා. එහෙමනම් ඉතුරු වෙනවා එතන cos 5 බෙදීම 5. ධන cos 5 බෙදීම 5 ඍණ cos 5 බෙදීම 5. මේ දෙකත් සුළු වෙලා යනවා. නේ. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ cos 2.5 බෙදීම 5. මෙතන ධන 2යි cos 2.5 බෙදීම 5ක් තියෙනවා. ඒ වගේම මෙතන sin 2.5 බෙදීම 5යි cot 5 බෙදීම 5යි තියෙනවා. right. එහෙනම් අපිට පුළුවන් එතනින් ගන්න w වාරයක් මේ දෙක එකතු වෙනවා 3යි cos 2.5 බෙදීම 5යි.
ධන මෙතනින් එනවා cot 5 බෙදීම 5යි sin 2.5 බෙදීම 5 cot 5 බෙදීම 5 sin 2.5 බෙදීම 5 මේ දෙක සුළු වෙලා ගිහින් එතකොට අපේ t ගියාගේ හාන්නේ t සමානයි කියලා ගන්නකොට අපිට මෙතනින් තේරෙනවා sin 2.5 බෙදීම 5 මේ දෙකම බෙදලා ගත්තොත් එහෙනම් අපිට එතන cot 2.5 බෙදීම 5 එනවා. එහෙනම් මෙතනත් බෙදනවා sin 2.5 බෙදීම 5න් මේ අගයත් මට වෙනම බෙදන්න පුළුවන් sin 2.5 බෙදීම 5. එහෙනම් අපිට සුළු වෙලා උත්තරේ එනවා t ගියාගේ මම t ගියාගේ මෙතනින් ලිව්වොත් පේන්නේ නැහැ නේද? right. මෙන්න t මම මෙතන ගන්නවා t සමානයි w වාරයක් 3යි cos 2.5 බෙදීම 5 බෙදීම sin 2.5 බෙදීම 5 cot 2.5 බෙදීම 5යි ධන මෙතන sin 2.5 බෙදීම 5ට sin 2.5 බෙදීම 5 කැපිලා යනවා. එහෙනම් එතන එනවා cot 5 බෙදීම 5. අපිට උත්තරය ආවා. ඒතකොට මේ ගාන අපිට ටිකක් ගාන බැලු ආකාරයට මේ උත්තරය දැක්ක ගමන් ටිකක් සංකීර්ණ ආකාරයක් වෙනවා. ඒ වුණාට අපි ගාන තීරණය කරලා හදාගෙන යනකොට ඇත්තටම අපි මේ කරේ කෝණ අවශ්‍ය කෝණ අපි එතෙන්දීම හදලා ගත්තා. මොකද මේ කෝණ අපිට ආයේ නැවත ගාන අවසානයේදී පිළිතුර ආය සුළු කරලා ත්‍රිකෝණ විදිහට සුළු කිරීම වලින් පිළිතුර ලබා ගන්නවා කියන එක ටිකක් අපහසු නිසා. ඒත් එක්කම මෙතන අපිට ලම්බ දුර හොයාගන්නේ පොඩි ගැටලුවක් ආවා. ඇත්තටම මේ දුර ගන්නකොට ටිකක් අපිට හිතලා ගන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ගාන ටිකක් හොඳ ගන්නක්. අපි ඊළඟට පොඩ්ඩක් තවත් වෙනස් විදිහක ගැටලුවක් බලන්න යමු. මේක 34 වෙනි ගාන ටියුට් එකේ 2008 විභාග ගැටලුව. right. මේ ගානේ තියෙන්නේ සුමටලේ සංදි කළ සමාන සැහැල්ලු දණු හතරකින් සෑදී පැත්තක දිග 2a වූ ABCD රොම්බසයක් සුමට තිරස් මේසයක් මත තබා ඇත. AB දණ්ඩ සවි කර ඇත. BC හා CB දඬුවල මධ්‍ය ලක්ෂ සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් සම්බන්ධ කර තන්තුව ඇදී පවතින පරිදි යුග්මයේ වූ බල යුග්මයක් රොම්බසේ තලෙහි DA දණ්ඩට දෙනු ලැබේ. ABC 2θ නම් C සංදියේ ප්‍රතික්‍රියාව තන්තුවට සමාන්තර බව සහ තන්තුවේ ආතතිය m බෙදීම a වාරයක් sin θ බව පෙන්වන්න. එතකොට මේක ABCD රොම්බසයක්. AB තිරස්ව සවි කරලා තියෙනවා. එතකොට මේක සවි කරලා තියෙන නිසා අපිට AB විසන්ධි කරන්න බෑ. ඒක ගානේ මේගොල්ලෝ කියනවා දැන් මේ විදිහට රොම්බසයක් තිබ්බොත් මේවා සුමට නොවෙනකොට මේක නිකම්ම ලිස්සලා වැටෙනවා. මොකද මේක ඝර්ෂණ බල නැහැ දුඩල සවි කරලා නැති නිසා. මේක වළක්වා ගන්න මේගොල්ලෝ කරලා තියෙන දේ BC සහ DC දඬුවල මධ්‍ය ලක්ෂය ආ කරලා තිනවා සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් මේ වගේ. සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් යා කරලා. එහෙම යා කළත් දැන් මේක නිකම්ම තිබ්බොත් එහෙම මේක මේ විදිහට වැටෙනවා. ඒතකොට මේක වැටෙන එක වළක්වා ගන්න මේගොල්ලෝ කරලා තියෙන්නේ සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් සම්බන්ධ කර තන්තුව ඇදී පවතින පරිදි යුග්මයේ M වූ බල යුග්මයක් රොම්බසේ තලෙහි DA දණ්ඩට දෙනු ලැබේ. එතකොට AD දණ්ඩට යුග්මයේ M වූ බල යුග්මයක් දීලා තියෙනවා. තන්තුව ඇදී පවතින පරිදි. එතකොට අපි අනිත් පැත්තට ගියොත් තන්තුව ඇකිලෙනවා. එතකොට මේගොල්ලෝ අනිත් පැත්ත තමයි තන්තුව ඇදී පවතින පරිදි බල යුග්මයක් දීලා තියෙනවා. අපි දන්නවා බල යුග්මයේ ලක්ෂණය බල යුග්මයක් දුන්නාට පස්සේ බල යුග්මයකින් වෙන්නේ මොකද්ද? යුග්මයක් කියන්නේ යුග්මයක සම්ප්‍රයුක්තයක් නැහැ. ඒ වගේම යුග්මයෙන් ගූර්ණයක් ඇති කරනවා. නේද? right. එහෙනම් බලමු කොහොමද මේක මේ තියලා තියෙන කොටස් ටික අපි හොයාගෙන යන්නේ කියන එක. තවත් මේගොල්ලෝ දත්ත විදිහට දීලා තිනවා ABC කෝණය. මෙන්න මේ කෝණය 2යි θ. ඒකට අපි දන්නවා මේක මේ විදිහට ආකරොත් එහෙම මේක හරියටම කෝණය සමානව බෙදෙන්නේ. එහෙනම් මේක θ වෙනවා. මෙතන කෝණයක් θ වෙනවා.
එතකොට මේකේ දිග 2a කියලා දීලා තියෙනවා. 2a වෙනවා. මේක එතකොට මධ්‍ය ලක්ෂ්‍ය නිසා a විදියට මේවා සම්බන්ධ වෙනවා. ගානේ මේගොල්ලෝ අහන්නේ C සංධියේ ප්‍රතික්‍රියාව තන්තුවට සමාන්තර වුණු බව සහ. එතකොට C වල ප්‍රතික්‍රියාව අහන හි විශාලත්වය අහන්නේ නැහැ. ප්‍රතික්‍රියාව තන්තුවට සමාන්තරයි කියලා වෙන්නන්න දෙන්නේ. එහෙනම් අපි සිරස් බල හොයලා එයාගේ කෝණය හොයාගන්න ඕන. එතකොට තන්තුවට සමාන්තරයි. එතකොට මේ තන්තුව හදන කෝණය මොකද්ද? තන්තුව තිරසත් එක්ක ගත්තොත් එහෙම තන්තුව මේ විදිහට තිරසත් එක්ක ගත්තොත් තන්තුව හදන කෝණය මේ රේඛාවයි මේ තන්තුවයි සමාන්තරයි. මොකද මේවා මධ්‍ය ලක්ෂ්‍ය නිසා. එහෙමනම් තන්තුව තිරසත් එක්ක හදන්න ඕන මෙයා හදන කෝණය. එහෙනම් මේක θ තන්තුව θ හදන්නේ. එහෙමනම් C සංධි ප්‍රතික්‍රියාවත් θම හදන්න ඕන. හරි. අපි ඒක හොයලා බලමු. ඊට පස්සේ තන්තුවේ ආතතිය වෙනවා. තන්තුවේ ආතතිය. ඒතකොට අපි මේ පැත්තට බලයුක්මක් දුන්න ගමන් තන්තුව ඇදෙනවා. එහෙමනම් තන්තුවේ ඇති වෙන්නේ ආතතිය T කියලා ආතතියක් එන්නේ. මේ ආතතිය මේගොල්ලෝ ආය ගානේ හලා තිනවා. ඒතකොට මෙතෙන්දි විශේෂත්වයක් තියෙන්නේ මේ පද්ධතියට මේගොල්ලෝ අරගෙන තියෙන දඬු සියල්ලම සහැල්ලු දඬු. ඒතකොට මේවා බරක් නැති දඬු. නිකම්ම මේ පද්ධතිය තිබ්බත් ඒ විදිහටම තියෙනවා. මොකද මේකට බරක් නැති නිසා. ඒතකොට මේගොල්ලෝ මේ පැත්තට යොදපු යුග්මය නිසා තමයි මෙතන ආතතියක් ඇති කරලා තියෙන්නේ. ඒතකොට මේ යුග්මයේ MS වෙන තමයි මේ සියලුම දේවල් අපිට හොයාගන්න වෙන්නේ. හරි. එහෙමනම් අපි මේක අපිට අවශ්‍ය වෙනවා C සංධි ප්‍රතික්‍රියාව හදන කෝණය අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට C විසන්ධි කරලා ඉඳ ගන්න වෙනවා. ඒතකොට C වල xy කියන බල දෙකක් එකතු වෙනවා අපිට මේ ගන්න. ඒ වගේම t අහලා තියෙනවා. ඒතකොට t හොයන්නත් ඕන. දැන් ඊට පස්සේ අපි බලන්න ඕන කොහොමද මේ C සංධි විසන්ධි කරලා පස්සේ මේ xy බල දෙක සහ t හොයාගන්නේ කියන එක. right. අපි එහෙනම් විසන්ධි කරපු රූප සටහන ඇඳගමු. හරි. එහෙනම් අපි බලමු අපේ බල හොයාගන්න පුළුවන් වෙන අපි මේ ලක්ෂ්‍ය විසන්ධි කරලා අපි නැවත රූප සටහනක් ඇඳ ගන්න වෙනවා. එහෙනම් අපි මේ රූප සටහනෙන් බලමු කොහොමද අපිට මේ ලක්ෂ්‍ය විසන්ධි කරලා ඇඳ ගන්න වෙන්නේ කියලා. right. එතකොට මේගොල්ලෝ එකක් අහනවා තන්තුවේ ආතතිය. එහෙනම් මේ තන්තුව විසන්ධි වෙන්න වෙනවා. එතකොට තන්තුව ආතතියක් එන්නේ මෙතන ආතතිය T මේ ආතතිය T කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. right. එතකොට C වල ප්‍රතික්‍රියාවේ දිශාව අහනවා. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම C ලක්ෂ්‍යත් විසන්ධි කරන්න සිදු වෙනවා. එවනම C විසන්ධි කරනවා. C විසන්ධි කරාම අපිට x බලයක් එනවා මෙතන තිරසට. ඒ වගේම y සිරස් බලයක් එනවා. ඒතකොට මම d ලක්ෂ්‍ය වටා ගූර්ණයක් නිකන් සලකලා බලුවොත් එහෙම t ගෙන් පහළට ගූර්ණයක් එනවා. මේ x තිරස් නිසා එයාගෙන් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ පහළට තියෙන ගූර්ණේ වළක්වන්න තියෙන එකම කෙනා y. එහෙනම් y අනිවාර්යයෙන්ම සිරස් බලයක් විය යුතුයි. එහෙමනම් මම මෙතන y ලකුණු කරගන්නවා. y මෙතන y සිරසට ලකුණු වෙනවා. එහෙමනම් මේ y ඒ සිරස් ඒක පහළට y ලකුණු වෙනවා. right. ඊළඟට අපි x ලකුණු කරගන්න ඕන. x ලකුණු කරනකොට අපිට ඒක ගැන විශේෂයෙන් සලකන්න බෑ. මොකද මෙතනින් x ගැන අපිට සඳහනක් එන්නේ නැහැ. එහෙමනම් x මෙතනින් ගත්තොත් එහෙම මේ b ලක්ෂ්‍ය වටා ගුණයක් ගත්තොත් t ගෙන් මේ පැත්තට ඇති වෙනවා y ගෙන් අනිත් පැත්තට. ඒතර මේ බල දෙකම දෙපැත්තට තියෙන නිසා අපිට x ගැන විශේෂයෙන් මේ දිශාව කියලා මුලදී අගයක් තීරණය කරගැනීමේ හැකියාවක් එන්නේ නැහැ. නැත්නම් ADC සමතුලිතතාවයේ වටා ගුණයක් විතර බලුවොත් ඒ t ගෙන් මේ පැත්තට y ගෙන් උඩට. එතකොට x ගැන අපිට අදහසක් පැහැදිලි අදහසක් ගන්න විදිහක් නැහැ. එහෙමනම් මම x ලකුණු කරගන්නවා මේ විදිහට. x මේ දිශාවට තියෙනවා කියලා ගන්නවා. මෙතනින් x මේ දිශාවට තියෙනවා කියලා ලකුණු කරගන්නවා. right. එතකොට C සංධිය ප්‍රතික්‍රියාව ගන්න නම් xy ගන්න ඕන. ඒ වගේම තන්තුවේ ආතතිය t ගන්නත් ඕන. දැන් අපි බලමු කොහොමද මේ ගුණ අරගෙන හොයන්න පුළුවන්ද නැත්නම් තව ලක්ෂයක් විසන්ධි කරන්න වෙනවද කියලා. තව විසන්ධි කරන්න අපිට හැකියාවක් තියෙන එකම ලක්ෂය වෙන්නේ d ලක්ෂය. මොකද AB තිරස්ස සවි කරලා තියෙන නිසා. right. එහෙමනම් අපිට b ලක්ෂය වටා ගුණයක් ගන්න පුළුවන් BC සමතුලිතතාවයට. එතකොට t එනවා xy දෙකම එනවා. එතකොට නොදන්නා පද තුනක් තියෙනවා. අතන අපිට ගානටත් ඒ පද තුනම හොයාගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. DC දණ්ඩේ සමතුලිතතාවයට d වටා ගුණයක් ගත්තොත් එහෙම t එනවා මේ x එන්නේ නැහැ d ලක්ෂ්‍ය හරහා යන නිසා y එනවා. එතකොට t y තියෙන එක සමීකරණයක් එනවා. එතකොට එතනත් නොදන්නා පද දෙකක් තියෙනවා. එහෙම වුණොත් අපිට මෙතන විසන්ධි කරොත් අපිට මෙතන තව බල දෙකක් එකතු වෙනවා. අපිට තව එක සමීකරණයක් අවශ්‍යලා තියෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් ADC සමතුලිතතාවයට A ලක්ෂ්‍ය වටා ගුණයක් ගන්න. එතකොට ADC සමතුලිතතාවයට A ලක්ෂ්‍ය වටා ගුණයක් ගත්තොත් එතනින් අපිට t එනවා xy දෙකම එනවා.
ඊට අමතරව ගූර්ණ වලට බලපෑමක් ඇති කරන m එනවා. හරි. එහෙමනම් අපි ඒ විදිහට ගූර්ණ සලකලා මේකේ අගය ටික හොයාගමු. හරි. අපි එහෙමනම් ගමු දැන් මේ ගූර්ණ හොයාගෙන මේ නොදන්න අගය ටික හොයාගමු. හරි. එහෙමනම් අපි තීරණය කළේ BC දණ්ඩේ සමතුලිතතාවයට B වටා ගුණයක් ගන්නවා. එතකොට TXY 3 වෙනවා. ඊළඟට DC දණ්ඩේ සමතුලිතතාවයට D වටා ගුණයක් ගත්තොත් එහෙම x එන්නේ TY 2 වෙනවා. ඊළඟට ABC දණ්ඩේ සමතුලිතතාවයට A වටා ගුණයක් ගන්න. එතකොට සමීකරණ තුනක් වෙනවා. ඒ සමීකරණ තුන භාවිතයෙන් මේ ගැටලුව විසඳලා ගන්න. හරි. එහෙනම් බලමු B වටා ගුණයක් ගන්න අපිට B එක්ක හදන කෝණය අවශ්‍ය වෙනවා. එහෙනම් B එක්ක මේක මහා කෝණයක් මා සුළු කෝණයක් මෙතන එනවා phi ඍණ 2යි θ. හරි. එහෙනම් අපි ගමු BC දණ්ඩේ සමතුලිතතාවයට B වටා ගුණයක්. BC සමතුලිතතාවයට B වටා ගුණ ගන්නවා. හරි. එතකොට x ගෙන් එනවා ගුණයක් x තිරස්ව තියෙන්නේ. එතකොට x ට තියෙන ලම්බ දුර කියන්නේ මේ උස. එතකොට ඒකම අපිට මෙතෙන් නම් මෙතන තියෙන උස විදිහට ගන්න පුළුවන්. එතකොට මේ දණ්ඩේ දිග අපිට දීලා තියෙන්නේ 2යි a කියලා. එහෙනම් මේක a විදිහට එනවා. එහෙනම් x වාරයක් x ගෙන් ධන දිශාවට එන්නේ මේ උස 2යි a sin phi ඍණ 2යි θ. x වාරයක් 2යි a sin phi ඍණ 2යි θ. y ගෙන් ඇති වෙන ගුණයක්. y ගෙන් ඇති වෙන්නේ ඒ ධන දිශාවට. ඒතර y ට තියෙන ලම්බ දුර අපිට එන්නේ b ඉඳලා මේ දක්වා තියෙන දුර. එහෙනම් y වාරයක් 2යි a මේ දුර. cos phi ඍණ 2යි θ. ධන y වාරයක් 2යි a cos phi ඍණ 2යි θ. ඊට පස්සේ t ගෙන්. දැන් මෙතන මේ t ගෙන් ගත්තම t ට තියෙන ලම්බ දුර එහෙම නම් අපිට හොයන්න බෑ. එතකොට අපිට පොඩ්ඩක් ගැටලුවක් වෙනවා මේ ලම්බ දුරත් එක්ක හදන කෝණය හොයාගන්න පොඩි ගැටලුවක් වෙනවා. right. එහෙම නැත්නම් අපිට ආයෙ ගන්න පුළුවන් t විභේදනය කරන්න පුළුවන්. එතකොට t හදන කෝණය අපිට අවශ්‍ය වෙනවා. එතකොට t මේ රේඛාවත් එක්ක BC රේඛාවත් එක්ක මේ BD රේඛාව හදලා තියෙන θ කෝණයක්. එහෙනම් BD රේඛාවටම t සමාන්තර නිසා මෙයා හදන්නේ θ කෝණයක්ම තමයි. එහෙනම් t ගෙන් අපිට සම්රචක දෙකක් එනවා. එකක් තමයි t cos θ. t cos θ ගත්තොත් b ලක්ෂ්‍ය ඔස්සේ යන්නේ. එහෙනම් t cos θ ගෙන් b වටා ගුණයක් ඇති කරන්නේ නැහැ. එහෙනම් ඇති කරන්නේ එකම කෙනා t sin θ. එතකොට t sin θ ලම්බකයි. ඒකට තියෙන ලම්බ දුර a වෙනවා. එහෙනම් ඒකෙන් අනිත් පැත්තට ඇති වෙන්නේ. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් ඍණ t sin θ ලම්බ දුර a සමානයි බිඳුවයි. වෙන බල නැති නිසා. right. එහෙනම් අපිට මේක සුළු කර ගන්න පුළුවන්. ඔක්කොටම a තියෙන නිසා a කැපිලා යනවා. a. හරි. අපිට එන සුළු කරගෙන යන්න පුළුවන්. sin 180 න් 2යි θ. ඒ කියන්නේ මේක දෙවෙනි වෘත්තපාදයේ x අක්ෂයෙන් කියලා තියෙනවා. ඒතර දෙවෙනි වෘත්තපාදේ නම් sin ධන. එහෙනම් අපිට මෙතන එනවා 2යි x වාරයක් sin 2යි θ. මෙතන cos 180 න් 2යි θ එකක් දෙවෙනි වෘත්තපාදයේ නිසා cos ඍණ වෙනවා. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් ඍණ 2යි y වාරයක් cos phi ඍණ 2යි θ. සමානයි කියලා මම t යගේ අනිත් පැත්තට දානවා. එතකොට t sin θ. අංක 1 පළවෙනි සමීකරණය. හරි. අපි එක සමීකරණයක් ගත්තා. right. අපි දෙවෙනි සමීකරණය ගමු. අපිට පුළුවන් DC දණ්ඩේ සමතුලිතතාවයට d වටා ගුණ ගන්න. right. ඒක මම ගන්නවා DC සමතුලිතතාවයට d වටා ගුණ. right. එතකොට DC සමතුලිතතාවයේ d ලක්ෂ්‍ය වටා ගුණ ගත්තොත් x ගෙන් ඇති කරන්නේ y ගෙන් ඇති වෙනවා. y DC ට ලම්බකයි. එහෙනම් අපි දුරවල්
මේක රොම්බසයක් නිසා A A. y වාරයක් y ට තියෙන ලම්බ දුර 2යි a. t ගෙන් තියෙනවා ඉස්සලා වගේමයි t හදන කෝණය මෙතන θ. එහෙනම් t cos θ ගෙන් ඇති වෙන්නේ නැහැ. d ලක්ෂය හරහා යන්නේ t sin θ ගෙන් එනවා. ඒක අපේ ඍණ දිශාවට දුර a තියෙනවා. එහෙනම් ඍණ t sin θ වාරයක් ලම්බ දුර a සමානයි බිඳුව. එහෙනම් අපිට එතනින් a කැපිලා යනවා. a ට a 2y සමානයි t sin θ. දෙවන සූත්‍රය. හරි. එතකොට අපිට ඊළඟට ගන්න තියෙන්නේ තව එක සමීකරණයක් ඕන නොදන්නා පත් තුනක් නිසා අපි ඒක තීරණය කරේ ADC සමතුලිතතාවයට A වටා ගුණයක් ගන්න. අපි ඒක ගමු වෙනවා. ADC සමතුලිතතාවයට A වටා මේක A වටා ගද්දී y කින් එනවා ගුණයක් අපේ ධන දිශාවට. මේ පැත්තට ගත්තේ ධන දිශාවට y කින් ගුණයක් එනවා. ඒතර y කින් ලම්බ දුර හොයා ගන්න ඕනේ. y තියෙන්නේ මෙන්න මේ රේඛාවත්. ඒතර y කින් ලම්බ දුර ගන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුරට මේ දුර එකතු කරන්න පුළුවන්. මේ දුරට AB දුරට B ඉඳලා මේ දක්වා දුර. එහෙම අපිට ගන්නවා y වාරයක්. y ට තියෙන ලම්බ දුර y වාරයක් 2a ධන මේ දුර 2a cos 182 2a ධන 2a cos 5 2 θ. x දිනුත් ඒ දිශාවටම තමයි. එහෙනම් x දිනුත් ධන දිශාවට තියෙන්නේ. එහෙනම් ධන x වාරයක් x ට තියෙන ලම්බ දුර මේ දුර. නැත්තම් මෙන්න මේ දුර. එතකොට මේ දුර අපිට ගන්න පුළුවන් මේක 2a වෙනවා. 2a මෙතන කෝණය phi ඍණ 2θ. එතකොට අපිට ගන්න 2a sin phi ඍණ 2θ. 2a වාරයක් sin phi ඍණ 2θ. හරි. xy දෙකම අනිකරයි. ඊළඟ t ගෙන්. එතකොට දැන් මෙතන t ගෙන් ගන්නකොට මේ කොටසක් අපි ගන්නෙ නේද? මේ කොටස ගන්නෙ. එතකොට මේ t තමයි එතෙන්ට බලපාන්නේ. එතකොට මේ t අපි විභේදනය කරොත් t cos θ. t cos θ ගෙන් ගුණයක් එනවාද ඒ ලක්ෂයට? එනවා. මොකද t cos θ කියලා කියනවා ඒ ලක්ෂ්‍ය ඔස්සේ යන්නේ නැති නිසා එනවා. ඒ වගේම අපිට එක විභේදනයක් විතරක් ගන්න බෑ. අපි අනිත් විභේදනයක් ගන්න ඕන. මොකද t අයින් වෙනවා නම් විභේදන දෙකම තියෙන්න ඕන. ඒතකොට t sin θ ගත්තොත් t sin θ ඒ ලක්ෂ්‍ය ඔස්සේ නෙවෙයි යන්නේ. ඒතකොට මේ දෙකෙන්ම ගුණ නැති වෙනවා. එහෙනම් අපිට t විභේදනය කරා කියලා ලොකු වාසියක් ගන්න බෑ එතනදී. එහෙමනම් බලමු අපි දන්නවා මේක රොම්බසයක් නිසා රොම්බසයක අපි දන්නවා විකර්ණ එකින් එකට ලම්බකව සමච්ඡේද වෙන්නේ. එහෙනම් විකර්ණ ලම්බකයි. ඒතකොට අපි මේ විකර්ණය ගත්තොත් එහෙම මේ විදිහට යනවා. මේක මේ විකර්ණයට ලම්බකයි. ඒතකොට මේ D කියන රේඛාව මේ තන්තුවට සමාන්තර නිසා මෙතනත් මේක ලම්බකව යන්නේ. එහෙමනම් අපිට t ට ගන්න තියෙන එකම දේ මෙන්න මේ දුර. එතකොට t ගෙන් ඇති වෙන්නේ අපේ ධන දිශාවට නෙවෙයි අනිත් පැත්තට ගුණේ. එහෙමනම් ඒක මම දාන්න ඍණ t වාරයක්. t ට තියෙන ලම්බ දුර ගන්න ඕනේ. එතකොට t ට තියෙන ලම්බ දුර කියන්නේ මෙතෙන් නම් මේ දක්වා දුර වෙනවා. එතකොට මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් අපිට ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණය හෝ මේ ත්‍රිකෝණය. නේද? එතකොට මේ ත්‍රිකෝණය ගත්තොත් රේඛාව දුර දන්නවා 2a කෝණයක් දන්නවා. එහෙනම් ඒ කෝණයට සම්මුඛ පාදේ. එහෙනම් 2a sin θ. 2a sin θ. එතකොට ඒ අපි හොයාගත්තේ මෙතෙන් නම් මෙතෙන්ට තියෙන දුර. ඒ වගේ මේ දුරත් අවශ්‍ය වෙනවා. එහෙනම් මේ දුර හොයලා ගන්න පුළුවන් අපිට. එතනත් අපිට ත්‍රිකෝණයක් ගන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණය. මේක ත්‍රිකෝණය. නේද? එතකොට මෙන්න මෙතෙන් ඉඳන් මෙතෙන්ට a දුරක් තියෙනවා. මේක θ. එහෙනම් a වාරයක් sin θ කියලා මේ දුර එනවා. එතකොට මේ දුරට මේ දුර එකතු වෙන තුනේ.
මේකට එකතු වුණා a වාරයක් sin θ. හරි. තව බල තියනවාද මේ ගානේ? t ගත්තා, x ගත්තා, y ගත්තා. තව තියනවාද? මේ m වෙනව නේද? මොකද අපි ඉස්සෙල්ලා ගත්තේ BC සමතුලිතතාවයටනේ. ඒතර BC සමතුලිතතාවයට ගන්නකොට ඒකට මේ m බලපාන්නේ නැහැ. මොකද හේතුව මේක දාලා තියෙන්නේ AD ගන්නකට. තන්තු ඇදී පවතින පරිදි. ඒතකොට මේ m මෙතෙන්දි බලපෑන්නේ. ඒ වගේමයි DC සමතුලිතතාවයට ගන්නකොට ඒකටත් මේ m ගේ කිසිම බලපෑමක් ආවේ නැහැ. මොකද m තිබුණේ AD ගන්න මත. එහෙනම් ADC සමතුලිතතාවයට ගත්තී බලීමේ බලපෑමක් එනවා. මොකද මේක ගූර්ණයක් ගන්න. ඒතකොට අපි දන්නා යුග්මයක ගූර්ණ එකතු වීම හෝ අඩු වීම වෙනවා. යුග්මයකින් බලපෑමක් ඇති කරන්නේ නැත්තේ සම්ප්‍රයුක්තයට. සිරස් තිරස් බල ගත්තොත් එහෙම දැන් අපි AD දන්නේ දම්පිතාවට සිරස් තිරස් බල කොතෙන්ද හරි ගන්න යෙදුනොත් එහෙම අපිට ඒකට මේ m ගෙන් බලපෑමක් එන්නේ නැහැ. අපිට එහෙම අවස්ථාවක් ආවේ නැහැ. එහෙම ආවොත් අපිට ඒකට මේකෙන් m ගෙන් බලපෑමක් නැහැ. right. එහෙමනම් මේ m අපි ගත්ත දිශාවටම තමයි තියෙන්නේ. එහෙනම් ඒ m අපිට එකතු වෙනවා. ධන m සමානයි බිඳුව. එහෙනම් අපි මේකත් සුළු කරගමු. අපිට ඉවත් කරන්න බෑ කපලා. මොකද මේ ඔක්කොට මේ පොදු වුණාට m ට a එකක් පොදු නෑ. එහෙනම් a අපිට අයින් කරන්න විදිහක් නෑ. එහෙමනම් මොකද කරන්න පුළුවන්ද? අපිට පුළුවන් මේක සුළු කරගෙන යනකොට මේ ත්‍රිකෝණමිතික සුළු කිරීමක් තියෙනවා. ඒක සුළු කරගෙන යනවා. ඒතර මේ දෙකම 2a පොදුයි. 2a මම පිටට ගන්නවා. 2a වාරයක් y ඇතුළේ ඉතුරු වෙනවා 1 cos 180 න් 2යි θ කියන්නේ ඍණ cos 2යි θ. ඒ වගේ මෙතනත් වෙනවා ධන 2ax sin 180 න් 2යි θ කියන්නේ sin 2යි θ. අපිට පුළුවන් අපි xy තියෙන පද දෙක විතරයි එක පැත්තක තියාගත්ත. ඒ නිසා අනිත් දෙකම අනිත් පැත්තට අයින් කරගන්න පුළුවන්. ඒතකොට t අනිත් පැත්තට යනකොට ධන t වෙනවා. සමානයි t වාරයක් එතන ඉනාගේ කීයද? 2a sin θ a sin θ. එහෙනම් එතනවා 3a sin θ. ධන m අනිත් පැත්තට ගියා ඍණ m වුණා. දැන් අපිට මේක සුළු කරන්න තියෙන්නේ. සුළු කරනකොට අපිට xy හොයන්න වෙනවා. එතකොට මේක xy අපිට හොයාගෙන යනකොට මෙතන ඇත්තටම m කියන පදේ දන්නා පදයක් වුණත් ඒක අපිට මේක සුළු කරන්න ටිකක් අපහසුතාවය එනවා. මොකද m කියන කෙනා අනිත් ඒවාත් එක්ක සුළු වෙන්නේ නැති නිසා. අපිට පුළුවන් එහෙනම් පළවෙනි සමීකරණයේ තියෙනවා 2x sin 2i θ මෙතන 2ax sin 2i θ. එහෙනම් මෙතන 2x sin 2i θ හදාගත්තා නම් අපිට පුළුවන් මේ දෙක අඩු කරලා හෝ එකතු කරලා හෝ සුළු කරගන්න පුළුවන්. හරි. එහෙමනම් මම මේක ඔක්කොම a කින් බෙදාගෙන යන්නම්. ඒතකොට අපිට එනවා 2y වාරයක් 1 ඍණ cos 2i θ ධන 2x sin 2i θ සමාන. මෙතනත් a කින් බෙදුනම 3ක් විතරයි ඉතුරු වෙන්නේ. ඒතකොට 3යි t වාරයක් sin θ එනවා. ඍණ m ට එකක් නෑ. එහෙනම් m බෙදීම a එකක් කරනවා. මේක අපි ගමු අංක 3 විදියට. හරි. අපිට එනම් මේ සමීකරණ 3 විසඳ ගන්න පුළුවන්. මම ඉඳ නැති නිසා මේ සමීකරණ 3 මතලා වෙනම ආව ලියා ගන්න. හරි. එහෙනම් සමීකරණ ටික මෙතන ලියාගත්තා. මෙතන පළවෙනි සමීකරණේ ගද්දී අපිට මෙතන ඇත්තටම 2y cos 2i t එන්න ඕනේ. එතන මම මේ දෙවෙනි පළවෙනි සමීකරණේ ලියලා තියෙන්නේ 2y cos 5 2i t. එතන පොඩි වැරද්දක් කරලා තියෙනවා. ඒක හදාගන්න. හරි. right. එහෙනම් අපිට සමීකරණ 3 විසඳගෙන යන්න පුළුවන්. අපිට මෙතන 2x sin 2i t තියෙනවා. මෙතන 2x sin 2i t තියෙනවා. එහෙනම් මේක අපිට ඉවත් කරගත්තොත් ආය y t තියෙන්නේ. එතනින් අපිට y ට ආදේශයක් දැම්මොත් t ගාගේ හොයාගන්න පුළුවන්. ඒක t ගාගේ අපිට දීලා තියෙන්නේ. ඒකත් එක්ක අපිට බලන්න අපි අපේ උත්තරේ හරියට එනවද නැද්ද කියලා. ඒක හරියට එනවා කියන්නේ අපි මෙතෙක් කරගෙන ආපු ක්‍රියාවලිය හරි. වැරදුනොත් කොතන හරි අපිට වැරදිලා තියෙනවා. ආය ආපස්සට කියලා බලන්න කොතනද වැරදිලා තියෙන්නේ කියලා. හරි. එහෙනම් අපි සුළු කරගෙන යමු. එහෙනම් මම අංක 3න් අඩු කරනවා 1. ඒක 3න් 1 අඩු කරොත් මේ පද දෙක කැපිලා යනවා. ඒතකොට ඉතුරු වෙන්නේ මේක. 2y
y වාරයක් 1 ඍණ cos 2යි θ. ගෙන් අඩු වෙනවා මේක. ඒකට අඩු වෙනකොට මේක එකතු වෙනවා නේද? ඒකට ධන 2y වාරයක් cos 2යි θ. හරි. අනිත් පැත්ත 3y t sin θ ගෙන් t sin θ අඩු වෙනවා. ඒකට අපිට ඒ පැත්ත වෙනවා 2y t sin θ. ඍණ m බෙදීම a. හරි. දැන් බලමු මෙතන අපිට එනවා 2y ඒ වගේම මෙතන එනවා ඍණ 2y cos 2y θ. මෙතන ධන 2y cos 2y θ. එහෙනම් මේ පදයට මේ පදය සුළු වෙලා යනවා. එහෙනම් මේ පැත්ත ඉතුරුනේ 2y සමානයි 2t sin θ ඍණ m බෙදීම a. අපිට එන අංක දෙක දෙවෙනි සමීකරණය අපිට තියෙනවා 2y කියන්නේ t sin θ. අපිට ඒකේ දාලා t ගගේ හොයාගන්න පුළුවන්. එහෙනම් 2y වෙනුවට දාන්න පුළුවන් මට t sin θ. එහෙනම් අපිට එනවා t sin θ සමානයි 2t sin θ ඍණ m බෙදීම a. අපිට එනවා t sin θ මේ පැත්තට අරන් යන්න පුළුවන්. එතකොට 2t sin θ ගෙන් t sin θ අඩු වුණාම t sin θ එකක් ඉතුරු වෙනවා. t sin θ ඍණ m බෙදීමේ අපිට මේ පැත්තට ගන්න පුළුවන්. එහෙනම් ඒක ධන m බෙදීමේ මේ විදිහට අනිත් පැත්තට එනවා. එහෙනම් අපිට t ගාගේ හොයන්න පුළුවන් sin θ ගෙන් බෙදලා. එහෙනම් අපිට t ගාගේ එනවා t සමානයි m බෙදීම a sin θ. එහෙනම් අපිට t ගේ දීලා තියෙන උත්තරය ආවා. ඒ කියන්නේ අපේ මේ සමීකරණ සියල්ලම සහ අපි මේ දක්වා හදාගෙන ආපු සියලුම කොටස් නිවැරදි වෙලා තියෙනවා. හරි. එතකොට අපිට c ඉදී අපෙන් කියන්නේ c ඉදී සංප්‍රයුක්තය c නැත්නම් c ලක්ෂයේ ප්‍රතික්‍රියාව තන්තුවට සමාන්තර බව පෙන්වනවා. ඒකට තන්තුව තිරසත් එක්ක හදන කෝණය මෙතන කෝණයට සමාන වෙනවා. හරි. එහෙනම් අපිට ඒකට අවශ්‍ය වෙන්නේ x සහ y. එතකොට මෙතන තියෙනවා y ගැතිය හොයලා t ඇසුරේ. එහෙනම් මට පුළුවන් මේ y මෙතෙන් ආදේශ කරොත් x ගැතියක් තියෙනවා t ඇසුරේ. එතකොට අපි t හොයන්න නැතුවම මේ දෙක බෙදලා අපිට කෝණය හොයාගන්න පුළුවන්. එහෙනම් මම අංක 1 හා අංක 2 ගන්නවා. අංක 1 හා අංක 2. අංක 1ට ආදේශ වෙනවා අංක 2. එතකොට අපිට එනවා 2x sin 2θ ඍණ 2y වෙනුවටම දාන්න පුළුවන් t sin θ. එතකොට මෙතෙන් දෙනවා අපිට t sin θ වාරයක් cos 2θ සමානයි t sin θ. එහෙනම් අපිට 2x ගාගේ හොයාගන්න පුළුවන් 2x වාරයක් sin 2θ සමානයි t පද දෙක අනිත් පැත්තට අරගෙන යමු. එතකොට මේ දෙකෙන් මට t sin θ එකක් පිටට ගන්නවා. t sin θ පිටට ගන්නවා. එතකොට t sin θ පිටට ගත්තොත් මේ පැත්තේ එකක් ඉතුරු වෙනවා. 1. මේ පදේ අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට යද්දී මෙතන ඍණ තිබ්බ එක ධන වෙනවා. එතකොට එතනින් t sin θ පිටට ආවා කියන්නේ 1 ධන cos 2යි θ එකක් තියෙනවා. එතකොට මේක අපිට මේ 2යි θ පද පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. මොකද මෙතන y තියෙන්නේ θ ඇස් වෙන්නේ නේද? එහෙනම් අපිට මේ දෙකම θ වලට ගන්න පුළුවන්. එතකොට θ වලට ගත්තී අපි දන්නවා cos 2යි θ සූත්‍ර තුනක් තියෙනවා. මේ එක අයින් කරගත්තා නම් ලේසි නේද? එහෙමනම් අපි එක අයින් කරන විදිහට අපි ඒක සුළු කරගෙන යමු. එතකොට t sin θ වාරයක් 1 ධන cos 2යි θ අපිට එක අයින් වෙන්න ඍණේ කියන සූත්‍රය දාන්න නම් 2යි cos වර්ගයේ θ ඍණ 1. එහෙමනම් මේ පැත්ත අපිට එනවා t sin θ වාරයක් එකට එක සුළු වෙලා ගියා 2යි cos වර්ගය θ. එතකොට මේ පැත්තත් අපිට අර්ධ කෝණ දාගන්න පුළුවන් 2යි x වාරයක් sin 2යි θ අර්ධ කෝණ වුණොත් 2යි sin θ cos θ. එහෙනම් පද සුළු වෙලා යනවා. sin θ පදයට sin θ පදේ සුළු වෙනවා. cos θ එක පදයකට එක cos θ එකක් සුළු වෙනවා. මොකද මෙතන θ අංශක 90 හෝ බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් අපිට sin θ වත් බිඳුව වෙන්නේ නැහැ. cos θ බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් මේව සුළු කරලා ගන්න පුළුවන්. ඒ වගේම 2 1 2 යගයකට මෙතන 1 2 යගයක් සුළු වෙනවා. එහෙනම් අපිට
x ගේ අගය එනවා. නැත්නම් 2x අපි ගමු 2x මොකද මෙතන තියෙන 2y. එහෙනම් 2x කියන අගය එනවා අපිට සමානයි t cos θ. අංක 4 කියලා ගන්නවා. හරි. එතකොට අපිට c ගේ ප්‍රතික්‍රියාව අපිට මේක හෝ මේක දෙකෙන් ඕන එකක් ගන්නවා. මම ගන්න මේ අගය. එතකොට y ඉහළට තියෙනවා x මේ දිශාවට තියෙනවා. එහෙනම් මෙයාගේ ප්‍රතික්‍රියාව මේ වගේ පැත්තකට යන්නේ. x මෙහෙට r කියලා ගන්නවා. එතකොට මේ ප්‍රතික්‍රියාව තිරසත් එක්ක හදන කෝණය θ කියලා ගන්නවා. එතකොට මේ r θ කියලා අපි ගන්න බෑ. θ අපිට දීලා තියෙන ගන්නේ. අපි ඇල්ෆා කියලා ගමු. ඇල්ෆා කියලා ගමු. එහෙනම් අපිට ඇල්ෆා අගය θට සමාන වුණා නම් හරි. මොකද මේ t තිරසත් එක්ක හදන කෝණය එනවා. මේ විකර්ණය තිරසත් එක්ක හදන්නේ θ. ඒතකොට මේ දෙක සමාන්තර නිසා මෙතන θ එනවා. එහෙනම් t තිරසත් එක්ක හදන්නේ θ. මේ තන්තුව. එහෙනම් මෙතන ඇල්ෆා θට සමාන වුණා නම් අපිට කියනවා තන්තුවට ප්‍රතික්‍රියාව සමාන්තරයි කියලා. හරි. එහෙනම් අපිට පුළුවන් මේක හොයාගන්න. අපිට ඕන y බෙදීම x. y බෙදීම x තමයි මේ හදන කෝණය. එහෙනම් මම ගන්නවා y බෙදීම x ගන්න පුළුවන් අපිට 2 1ෙන් බෙදලා. එහෙනම් අපි ගමු 2 බෙදීම 1. එතකොට 2 බෙදීම 1 ගත්තොත් එහෙනම් අපිට එනවා 2y බෙදීම 2x සමානයි. 2y බෙදීම 2x සමානයි t sin θ බෙදීම t cos θ. t sin θ බෙදීම t cos θ. t ට t සුළු වෙනවා දෙකට දෙකක් සුළු වෙනවා. එහෙනම් අපිට එතන තුනේ y බෙදීම x සමානයි tan θ. එතකොට y බෙදීම x ට අපි මේ c හි ප්‍රතික්‍රියාව අපිට ගන්නවා tan alpha කියලා. එහෙනම් අපිට එනවා tan alpha සමානයි tan θ. එහෙනම් මෙතෙන්දී alpha සමානයි θ වෙනවා. මොකද මේවා සුළු කෝණ. එහෙනම් alpha සමානයි θ. එහෙනම් අපිට කියනවා එම නිසා c හි ප්‍රතික්‍රියාව තන්තුවට සමාන්තර වේ. එහෙනම් අපි කියනවා එම නිසා c හි ප්‍රතික්‍රියාව තන්තුවට සමාන්තර වේ. හරි. ඒතර මේ ගානේ වෙනසකට ආවේ ඇත්තටම බල යුග්මයක් දාලා තිබුණ එක. හරි. එතකොට අපි මේකේ ගණන් කීපයක් තාවත් හැදුවා. එතකොට අපි මේ කලින් පවත්වපු පන්තිවලදී මේ පාඩමේ තියෙන කොටස් සාකච්ඡා කරලා එතෙන්දිත් අපි ගණන් විශාල ප්‍රමාණයක් හදලා තියෙන්නේ. තවත් ඔයගොල්ලන් ටියුට් එකේ තියෙන ගැටලු තියෙනවා නම් ඒ ටික මට මෙසේජ් එකක් දාන්න. එතකොට අපි ඒ ටිකත් හදමු.